14 වෙනි පාඩම පුතේ සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා. හරි. මුලින්ම පුතේ ඉරට්ට සංඛ්‍යා සහ ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දැනටම දන්නවා. පොඩ්ඩක් ඉගෙනගෙන ඉමු. හයිලයිට් එකක් ඕන අපිට මේ වෙලාවේදී හයිලයිට් එකක් අපිට ඕනයි. පුතේ ඉරට්ට සංඛ්‍යා කියන්නේ දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තමයි ඉරට්ට සංඛ්‍යා. දෙකෙන් බෙදුවම ඉතිරි නැතුව ෂෝක් එකට බෙදෙනවා. එහෙනම් මුලින්ම පුතේ ඉරට්ට සංඛ්‍යා කියන්නේ දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා ලෙස හඳුන්වයි. හයිලයිට් කරගන්න. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා ලෙස හඳුන්වයි. හයිලයිට් කරගන්න. දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ලෙස හඳුන්වයි. හයිලයිට් කරගෙන පුතේ එතන උදාහරණ ටිකක් ලියන්න තියෙනවනේ. ආන්න එතනට අපි ඉරට්ටේ සංඛ්‍යා සෙට් එකක් ලියමු. 2 4 6 8 10 12 14 16 18 20 ඕන කිහිපයක් ලියන්න. කිහිපයක් ලියලා පුතේ අගට 33ක් තියන්න. හරිද? කිහිපයක් ලියලා අගට 33ක් තියන්න. ඒ 33ක් තියන්නේ පුතේ මෙහෙම කමාවක් දාලා. කමාව දාලා තමයි අගට 33ක් තියන්නේ. ඒකින් කියවෙන්න පුතේ අපිට තවදුරටත් මේක ලියන්න පුළුවන් කියන. දිගට ලියනවා කියන එක. දිගට ලියනවා කියන එක. තවත් ලියන්න පුළුවන්. දිගට ලියන කියන එක සර්. 2 4 6 8 10 12 17 18 20. එනින් අපි ඕන ටිකක් ලියන්න නේද? හරි කිහිපයක් ලියන පුතේ කිහිපයක් ලියලා අගට 33ක් තියන්න. කමාවක් දාලා 33ක් තියන්නේ. ඔක්කොම ලියන්න. හරි. ඊළඟට අපිට පුතේ ඔය ඉරට්ටේ සංඛ්‍යා අඳුනගන්න ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ තමයි සංඛ්‍යාවක පුතේ එක ස්ථාන ඉලක්ක. මොනවා ලොකු සංඛ්‍යාවක් ලියන හොඳේ. මේ බලන්න. 5 7 8 9 ඕනෝම 2 කියලා හිතන්නකෝ. මෙන්න මේ අග ඉලක්කමටම කියනවා එක ස්ථාන ඉලක්කම කියලා. සංඛ්‍යාවක අග ඉලක්කම. එහෙම නැත්නම් එක ස්ථාන ඉලක්කම. බිංදුව හෝ 2 හෝ 4 හෝ 6 හෝ 8 වෙනවා. බිංදුව හෝ 2 හෝ 4 හෝ 6 හෝ 8 හෝ වෙනවා. ඒ සංඛ්‍යාව මොන සංඛ්‍යාවක්ද? දෙකෙන් බෙදෙන සංඛ්‍යාව. එහෙම නැත්නම් දෙකෙන් බෙදෙනවා. ඔව් ඉරට්ට සංඛ්‍යා තමයි දෙකෙන් බෙදෙන්නේ. හරිද? එහෙනම් මේ අග ඉලක්කම බිංදුව හරි 2 හරි 4 හරි 6 හරි 8 හරි ආවොත් එයා දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යානේ ඉරට්ටේ සංඛ්‍යා. එහෙනම් දෙකෙන් බෙදෙන සංඛ්‍යාව. ආන්න ඒකත් හයිලයිට් කරගන්න පුතේ. සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම් 6 හෝ 8 යන ඉලක්කමක් වෙනම් ඒ ඉරට්ටේ සංඛ්‍යාවකි කියන එකත් හයිලයිට් කරගන්න. සර් ඔබේ සර් මම දැන් ජොයින් උනේ සර් ක්ලාස් එකක් තිබිලා. මේ ඉරට්ටේ සංඛ්‍යාවල උදාහරණ ලියා ගන්න මේක පළවෙනි හිස්තැනට උදාහරණය මේක. හරිද? ඊට පස්සේ සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම 0 2 4 6 හෝ 8 යන ඉලක්කමක් වෙනම් ඉරට්ටේ සංඛ්‍යාවකනේ. ආන්න ඒකටත් පුතේ මම උදාහරණ ටිකක් දෙන්නම්. කිහිපයක් ලියන්න. ඕගොල්ලෝ ලියන්නකො. හරි උදාහරණයකට කිහිපයක් ලියමු. 250 7286 8754 කොහොම කිහිපයක් ලියන්න පුතේ. එක එක සංඛ්‍යා කිහිපයක් ලියන්න. 50 හරිනේ 50 සර් නිකම් 50 හරිනේ. පනහාරිනේ සර් නිකම් 50 නිකම් 50ක් හරි ඉක්මනින් ලියන්න කිහිපයක් ලියා ගන්න. ලියාගත්ත සර්. තුනක් තියන්න නැත. හරි පුතේ විනාඩියක් දෙන්නකො මේක ළමයෙක්ට ලින්ක් එක ඇවිල්ලා නැල්ලු. මට තත්පරයක් දෙන්න. මම දැන් ජොයින් උනේ. ඔව්
පුතේ ඔයා ඉක්මනින් ඔය ඉරට්ටේ සංඛ්‍යාව වලට පුතේ උදාහරණ වලට මේක ලියා ගන්න. ඊට පස්සේ සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම් 0 2 4 හෝ 6 8 යන ඉලක්කමක් වෙනම් එතන උදාහරණයට මේක ලියා ගන්න. පළවෙනි උදාහරණයට මේක, දෙවෙනි උදාහරණයට මේක. සර් එතනට 3 තියන්නද? හරි පුතේ එතනට තිත් පෙළියක් දාන්න. සර් ඔව්. සර් සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 0 2 4 6 හෝ 8 යන ඉලක්කම නම් එම ඉලක්ක සංඛ්‍යාවක කියන එකත් highlight කරගත්තා. ඔව් හරි පුතේ ඒකත් highlight කරගන්න. ඊළඟ දෙකත් highlight කරගන්න ඔත්තේ සංඛ්‍යාවල ඔත්තේ සංඛ්‍යා ටිකකුත් ලියන්න, ඒවට උදාහරණත් ලියන්න. මේ වගේම ලියන්න. සර් අපිට තියන්නද? මොකද පුතේ? සර් කමාවක් දාලා අගට තිත් 3ක් තියන්න. අගට තිත් 3ක් තියන්න. හරි මේක තව උදාහරණ දෙක තුනක් ලියන්න පුතේ. මම තව එකක් ගන්නම්. 578. හරි අගට තිත් 3ක් දාන්න. කිහිපයක් ලියලා අගට තිත් 3ක් දාන්න. ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යා. හරි ඔත්තේ සංඛ්‍යා කියන්නේ පුතේ දෙකෙන් බෙදූ විට එකක් ඉතිරි වෙනවා. බලන්න දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා. එහෙම නැත්නම් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ. දෙකෙන් ඉතිරි නැතිව නොබෙදෙන සංඛ්‍යා කිව්වොත් හරි. එහෙම නැත්නම් දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වෙන සංඛ්‍යා කිව්වොත් හරි. ඔන්න පුතේ ඒකත් highlight කරගන්න. ඔත්තේ සංඛ්‍යා දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වෙන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා ලෙස හඳුන්වයි. ඔත්තේ සංඛ්‍යා වලට පුතේ උදාහරණ ලියා ගන්න. ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9 11 13 කොහොම කිහිපයක් ලියලා අගට තිත් 3ක් දාන්න. ඒකෙන් කියවෙන්න පුතේ මේක තව දුරටත් අපිට ලියන්න පුළුවන්. තව දුරටත් ලියන්න පුළුවන්. අගට කමාවක් දාලා තමයි තිත් 3ක් තියන්නේ. කමාවක් දාලා තිත් 3ක් දාන්න. වැඩියෙන් දැම්මොතින් වැරදිද සර්? නෑ වැඩියෙන් දාන්න එහෙම එකක් නෑ පුතේ. Tamanට කැමති ගාණක් ලියලා තිත් 3ක් තියන්න අගින් ඒ ඇති. හරි ඊළඟට සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම 1 3 5 7 හෝ 9 යන ඉලක්කමක් වේ නම් ඒ ඔත්තේ සංඛ්‍යාවක්. අන්න ඒකට පුතේ අපි උදාහරණ ටිකක් ලියමු. 2851. ඔව් කිහිපයක් ලියන්න පුතේ. 75 867 කිහිපයක් ලියන්න. 4259 මොන කිහිපයක් ලියලා අගින් පිට 3ක් තියන්න. මේ එක ස්ථාන ඉලක්කම පුතේ මෙන්න මේ අග ඉලක්කම 1 හෝ 3 හෝ 5 හෝ 7 හෝ 9 හෝ වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ. හෝ 5 හෝ 7 හෝ 9 හෝ වෙන්න ඕනේ. සර් highlight කරගන්නද? ඔව් පුතේ ඔත්තේ සංඛ්‍යා කියන එකත් highlight කරා. ඒ කියන්නේ සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම 1 3 5 7 හෝ 9 යන ඉලක්කමක් වේ නම් ඒ ඔත්තේ සංඛ්‍යාවකි කියන එකත් highlight. සර් ඒකට අගට තිත් 3ක් තියනද? ඔව් අගට තිත් 3ක් දාලා තියෙනුයි. සර් කිව්වේ මෙහෙමද? හරි ප්‍රශ්න අංක 1 පහත දී ඇති එක් එක් සංඛ්‍යාව දී ඇති වගුවේ අදාළ ස්ථානයේ පිහිටුවන්න. ඔත්තේ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා දාන්න තියෙන්නේ. හරි පුතේ මම ටියුට් එක ස්ක්‍රීන් එකට දාලා මේ වැඩේ කරන්න නැත්තම් මේක කරන්න බෑනේ. හැබැයි මේ පාර මම ළමයිට ස්ක්‍රීන් එකේ මුකුත්ම ලියන්න දෙන්නේ නැහැ. ලියන්න වෙන්නේ නැති විදිහට හදනවා. ඔව් Zoom එකේ එක එක දේවල් හරි ගස්සලා තියෙන ගොඩක්. සර් මම අද join
පුතේ සර් නෙමෙයිනේ හදන්නේ සර් වෙන එකකට කියලානේ හදුවේ. නෑ මම අද අලුතෙන් ජොයින් වුණේ. හරි. සර් YouTube එකෙන් බලලා හොයාගන්න. පුළුවන්. හරි. මයික් එක ඔෆ් කරගන්න. දැන් මම මයික් ඔෆ් කරලා දානවා හැමෝටම ඔන් කරන්න බැරි වෙන්න. හරි. ස්ක්‍රීන් එකට දාමු. හරි. පුතේ දැන් ඔයගොල්ලෝ නම් ස්ක්‍රීන් එකේ ලියලා බලන්නකො ලියන්න බෑ. ලියුවට ඇඳෙන්නේ නැහැ. හරිනේ? දැන් ස්ක්‍රීන් එකේ ලියන්නත් බෑ. වෙන අය කතා කරාට ස්ක්‍රීන් එක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔන්න මම මයික් ඔන් කරන්න පුළුවන් විදිහට හැදුවා. පැන්සල නෑ දැන්. ඒක නෑ. අයින් කරලා තියෙන්නේ. මම යවුව ලින්ක් එක යාට කවුද තරුමිනීට මම ලින්ක් එක යවුවා. මම කෝකටත් අනිත් ගෲප් එකටත් දාන්නම් ලින්ක් එක. ඒතර ජොයින් වෙන කෙනෙක් ජොයින් වෙන්න. යන්න බෑ. අනිත් ගෲප් එක ලියන්න බෑ. ලියන්න බෑනේ. දැන් වැඩේ හරි. ළමයිට ලියන්නත් බෑ. මම ඇඳලා ෆොටෝ එකක් එවුවා දැක්කද? ඈ? පුළුවන් සර්. මම ස්ක්‍රීන් එකේ ඇඳලා ෆොටෝ එකක් එවුවා. ස්ක්‍රීන් එකේ අඳින්න බෑ දැන්. අනිත් අයට පෙන්නන්නේ නැහැ. ඔයා ඇඳලා ඔයාට විතරයි පේන්නේ. හරි. දැන් කරදර නෑ. දැන් වැඩේ පෙන්නන්නේ නැහැ නේද? ආ? අපිට පෙන්වන්නේ නැහැ සර් ඇන්ද එක. ඒක තමයි. එයා අඳින එක එයාට විතරයි පේන්නේ. මම සර් තරහයි. හරි. ඕන්න පහත දී ඇති එක් එක් සංඛ්‍යාව දී ඇති වගුවේ අදාළ හිස්තැනේ පිහිටුවන්නයි තියෙන්නේ. පුතේ ඔත්තේ සංඛ්‍යා මෙන්න ඔත්තේ සංඛ්‍යාවක් 3. මනුක ඔය මේ මගේ ඇප්‍රූව් එක ඉල්ලන එක අයින් කරන්න හොඳේ. ඔය මැසේජ් එක එනවා මට. ඔත්තේ සංඛ්‍යාවක් 3 ඊට පස්සේ ඉරට්ටේ සංඛ්‍යාවක් 8 ඕන ඔය ටික දාගෙන යන්න තියෙන්නේ 3 8 13 ඔත්තේ 17ත් ඔත්තේ 22 ඉරට්ටේ 34 ඉරට්ටේ 41 ඔත්තේ හරි ඔය විදිහට දාගෙන යන්න පුතේ
78 මට කියන්නකෝ 78 ඔත්තේ දිරට්ටේද කියන්නේ ඇති 78 කාගේ හරි සවුන්ඩ් එකක් එනවා මට ආයෙ එනවා මම කියන ඒවා 204 හරි මම කියන්නම් පුතේ ඕගොල්ලෝ කියන්න ගියොත් එහෙනම් මේක ගෝසාවක් වෙන නිසා මම කියන්නම් පුතේ මම කියන්නම් මම මේක අයින් කරලා ස්ක්‍රීන් මේ ටික කියන්නම් ඔන්න බලා ගන්න 3 ඔත්තේ 8 ඉරට්ටේ 13 ඔත්තේ 17 ඔත්තේ 22 ඉරට්ටේ 34 ඉරට්ටේ 41 ඔත්තේ 78 ඉරට්ටේ 54 ඉරට්ටේ 98 ඉරට්ටේ 69 ඔත්තේ 75 ඔත්තේ 104 ඉරට්ටේ 89 ඔත්තේ 72 ඉරට්ටේ 205 අයියෝ ඔත්තේ ඉරට්ටේ අඳුරන්නත් බැරිනවා ඉන්නවද මේකේ මුලින් ඉඳන් හැමීට කියන්න අඳුරනෝ සර් කියාගෙන යන්න තව ඒකෙන් හරිද මේ ඔත්තේ ඉරට්ටේ අඳුර ගන්නත් බැරි ළමයි ඉන්නවද 162 වාසරි කරේ සර් ඔත්තේ 173 ඔත්තේ 186 ඉරට්ටේ 204 ඉරට්ටේ 303 ඔත්තේ 501 ඔත්තේ හරි ඊළඟට පහක් දැක්කන සංඛ්‍යා ඔත්තේ හා ඉරට්ටේ යනුවෙන් වෙන් කරන්න පුතේ ඒකත් මේ වගේ මේ ඔත්තේ ඉරට්ටේ කියලා ගන්න වාක්‍ය දෙකකින් ඔත්තේ සංඛ්‍යා උඩින් ලියන්න ඉරට්ටේ සංඛ්‍යා යටින් ලියන්න ටක් දාලා කරන්න මේකත් ඔත්තේ ඉරට්ටේ ඔත්තේ සංඛ්‍යා ටික උඩින් ලියාගෙන යන්න ඉරට්ටේ සංඛ්‍යා ටික යටින් ලියාගෙන යන්න පුතේ ඊළඟට තව දෙයක් කියන්න ඕනේ මේ දැන් ඔන්න ළමයි ආයිමත් 50ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ළමයි සමහර ළමයි පුතේ මගේ තියරි ගෲප් එකේ නැහැ. ඇඩ් වෙන්න කිව්වට තාම ඇඩ් වෙලා නැහැ. හැමදාම මට මේ පේපර් ක්ලාස් ගෲප් එකටත් මේ ලින්ක් එක දාන්න වෙලා තියෙන්නේ. හරිද? පුතේ ඕගොල්ලෝ මෙන්න මේ ගෲප් එකේ නැත්තම් දැන් එහෙම නැත්තම් මේ දැන් නම් ඔයාට ලින්ක් එක ආවේ. මම දැන් පුතේ මේ දැන් දැම්මා 2:52ට. හරිද? ලින්ක් එක දැම්මා පේපර් ක්ලාස් ගෲප් එකට. මොකද සමහර ළමයි තියරි ගෲප් එකට ඇඩ් වෙලා නැහැ. මේ දැන් ලින්ක් එක ආපු ළමයි පුතේ මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න සර් තියරි ක්ලාස් ගෲප් එකටත් ඇඩ් කරන්න කියලා. හරිද? තියරි ක්ලාස් ගෲප් එකට ඇඩ් කරන්න. එහෙම නැත්නම් පුතේ මට හැමදාම මේ පේපර් ක්ලාස් ගෲප් එකටත් මැසේජ් දදා ඉන්න මේ ලින්ක් එක දාන්න වෙනවා. ළමයි ටික තාම තියරි ක්ලාස් ගෲප් එකේ නැති නිසා. අන්තිමට මේ ළමයිට වීඩියෝස් නැහැ. තව අමතර දේවල් මොකුත් නැහැ. හරි? මොකද තියරි ක්ලාස් ගෲප් එකට තමයි මේ හැමදේම දාන්නේ. දැන් මේ අදත් දැම්ම පේපර් ක්ලාස් ගෲප් එකට. මට කියන්නේ සර් දැන් කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේද? පුතේ ප්‍රශ්න අංක 2 කරන්න කිව්වේ. හරිද? ඒක ඉවර හරිද අහගෙන ඉන්න. පුතේ අහගෙන ඉන්නකෝ. මේ තාම මෙන්න මේ තියරි ක්ලාස් එකේ මේක නැති ළමයි ඉන්නවනම් මට පුතේ කියන්න මෙන්න මේ ගෲප් එකට ඇඩ් කරන්න. හරිද? ජීවිතයම හදන අපේ ගණිත පන්තිය කියලා තමයි ඒකේ ෆොටෝ එක දාලා තියෙන්නේ. හරි සර්. එහෙම පන්තියක් තියෙද සර්? ඔව් අපේ පන්තිය. හරි. තව කවුරු? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි එකේ ඔත්තේ එකේ කොටු
12යිනේ තියෙන්නේ උනා 12යිනේ තියෙන්නේ උනාට 13ක් තියෙනනේ සංඛ්‍යා. කමන්නේ එක කොටක් දාගන්න. හරි. ඔව් පුතේ. සර් මට ලින්ක් එක හැමදාම වැටෙන්නේ කළු පාටට සර්. එහෙනම් ඔයාගේ ගෲප් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති පුතේ. සර් හරි නේද? ලින්ක් එක වැටෙන කළු පාටට. සර් මගෙත් එහෙමයි සර්. සුදු පාට. ඒක නිල් පාටට තමයි එන්න ඕනේ. සර් මගෙත් කළු පාටයි. මගේ කළු හරි ID එකයි පාස්වර්ඩ් එකයි මෙන්න පුතේ ලින්ක් එක එන්නේ මේ තියෙන්නේ. ලින්ක් එක මෙහෙම ක්ලික් කර ගමන් ඔන්න ඔහොම ඕපන් වෙනවා. Zoom එකේ. හරිද? සර් අපි zoom හරහා එන්නේ. ඔව් ඒක තමයි. හරි. සර්ගේ සිද්ධාර්ථ හරි. අපි ඊළඟට යමු. ලැප් එකකින් දෙන්නේ. හරි. පුතේ සුළු කිරීමෙන් තොරව ඔත්තේද ඉරට්ටේද යන වග පරීක්ෂා කිරීම. සුළු කිරීමෙන් තොරව ඔත්තේද ඉරට්ටේද කියලා පුතේ පරීක්ෂා කරන ලේසි ක්‍රමයක් තියෙනවා. හරිද? ඕන්න අහගන්නකෝ. දැන් ළමයි හොඳට අහගන්න මේක. හරි. පුතේ මම උදාහරණයක් මුලින්ම ගන්නම්. 2 එකතු කරොත් කීයද 4යි. ඒ කියන්නේ පුතේ ඉරට්ට සංඛ්‍යාවකුයි එකතු කරොත් ලැබෙන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. දැක්කද? ඉරට්ට සංඛ්‍යාවක් එකතු කරාම ලැබෙන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. දැන් මම ඔත්තේ සංඛ්‍යාවක් එකතු කරනවා. ඔත්තේ සංඛ්‍යාවකුයි එකතු කරොත් ලැබෙන්නේ මොන සංඛ්‍යාවක්ද? හරි එකතු කරලා බලමු. 3යි 3යි. ඉරට්ට ඔත්තේ සංඛ්‍යාව. නෑ ඉරට්ටේ. වැඩේ හරි. ඉරට්ටේ. ඔන්න පුතේ. දැන් මම ඔත්තේ සංඛ්‍යාවකුයි ඉරට්ටේ සංඛ්‍යාවකුයි එකතු කරනවා. ඔත්තේ සංඛ්‍යාවක් 1 ඉරට්ටේ සංඛ්‍යාවක් 2. 1යි 2යි එකතු කරාම 3යි. ලැබුණේ ඔත්තේ. සංඛ්‍යාව. හරි. දැන් මම ඉරට්ටේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවකුයි එකතු කරනවා. 2 ධන 1. ඉරට්ටේ 2 ඔත්තේ 1. 2යි 1යි 3යි. ඔත්තේ. පුතේ මම පොඩි දෙයක් කියන්නම්. ඔය ඉරට්ටේ ඔත්තේ ඊළඟට ඉරට්ටේ ඔත්තේ හරිද? මේ ඕක පුතේ පාඩම් කරගන්නම අවශ්‍ය නැහැ. හේතුව පොඩි සරල උදාහරණයක් ගත්තම ලේසි. දැන් ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරනකොට 3යි 3යි ගත්තා 6යිනේ. ඉරට්ටේ දෙක 2යි 2යි 4යි ඉරට්ටේ. අන්න එහෙම ටක් ගාලා හොයා ගන්න පුළුවන් මේ වගු තුන පාඩම් නොකර. දැන් උතර වගු තුනක් සර් දීලා තියෙනවා දැක්කද? මෙන්න මෙහෙම. ඒ තුන පාඩම් නොකර හිතලා ගන්න පුළුවන් ක්‍රමය තමයි පුතේ සරල උදාහරණයකින් හිතන්න. හරිද? හරි. ඔන්න මම දැන් අහනවා ඉරට්ටේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරාම ඉන්නේ මොකද්ද කියලා. හැබැයි ඕක බලන්න නැතුවයි මට ඕන. ඕක බලන්න එපා. ඉරට්ටේ සංඛ්‍යාව. මෙන්න මෙහෙමයි සරල උදාහරණයකින් ගන්න. ඉරට්ටේ සංඛ්‍යාව. 4ෙන් අඩු කරනවා පුතේ 2ක්. 4 කියන්නේ ඉරට්ටේ 2 කියන්නේ තිරට්ටේ. 4ෙන් 2ක් ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටේ සංඛ්‍යාව. දැන් අහන් ඉන්න. මයික් ඔෆ් කරගෙන අහන් ඉන්න. දැන් මම මයික් ඔෆ් කරලා දානවා කාටවත් ඔන් කරන්න බැරි වෙන්න. හරි. ඊළඟට මම ඔත්තේ සංඛ්‍යාවකින් අඩු කරනවා. ඔන්න පුතේ බලන්න උදාහරණයකින් ගන්න මේක. 3 ඔත්තේ 1ත් ඔත්තේ. 3ෙන් එකක් අඩු කරාම ලැබෙන්නේ 2යි. ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටේ. ඔව්. ඔන්න ඊළඟට ඉරට්ටේ සංඛ්‍යාවකින් ඔත්තේ සංඛ්‍යාවක් අඩු කරනවා. ඒ කියන්නේ 4ෙන් එකක් වගේ අඩු කරනවා. 4 ඉරට්ටේ 1 ඔත්තේ. 4ෙන් එකක් අඩු 3යි. ඔත්තේ. ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරනවා. ඔත්තේ 3යි. ඉරට්ටේ 2යි. ඔත්තේ.
ඔන්න ඔය විදිහට පුතේ අපිට මේක පාඩම් කරලා සර් කට් වෙන මන් දැන් නෙමෙයි ජොයින් උනේ. මොකද පුතේ මේ දැන් ජොයින් වෙච්ච ළමයි ඉන්නවනම් පුතේ මට කියන්න ඔය ගෲප් එකේ ඇඩ් වෙලා නැතුව ඇති. හරිද? මට කියන්න අන්තිමට ආයිමත් ගෲප් එකට ඇඩ් කරන්න. නැත්නම් ඔයාලට හැමදාම පුතේ ලින්ක් එක නැහැ. හැමදාම කියනවා තියරි ක්ලාස් ගෲප් එකට ඇඩ් වෙලා නැති ළමයි මට මැසේජ් එකක් එවන්න ඒ ගෲප් එකටත් ඇඩ් කරන්න. කොහොම වුණත් ළමයි දෙන්න තුන් දෙනෙක් ඉන්නවා තාම ඇඩ් වෙලා නැහැ. ඒ ළමයිට ලින්ක් එක එන්නේ පාඩමේ භාගයක් කරාට පස්සේ. ඒ මම ටිකක් වෙලා ගියාට පස්සේ ඒ ලින්ක් එක දාන්න. ඊට පස්සෙවත් කියන්නේ නැහැ සර් මාව ඇඩ් කරන්න කියලා. ඔය පරක්කු වෙලා ක්ලාස් එකට ජොයින් වුණා නම් එහෙම නැත්නම් ලින්ක් එක ආවේ මේ දැන් ටිකකට කලින් නම් පුතේ මට අනිවාර්යෙන් කියන්න ඒ ගෲප් එකට ඇඩ් කරන්න. මොකද පුතේ මම තියරි ක්ලාස් ගෲප් එකට ලින්ක් එක දැම්මේ ඊයේ රෑ. හරිද? ඊයේ රෑ තමයි දැම්මේ. එතකොට ඕගොල්ලන්ට උදේ වෙද්දී ඒක ඕගොල්ලෝ දකින්නේ නැහැ. අනිවාර්යෙන් මම රෑට ලින්ක් එක දානවා. එහෙම රෑට ලින්ක් එක ඔව්. දැන් නම් ලින්ක් එක ආවේ ඒ ළමයි මට පුතේ දැනුවත් කරන්න ඒ ගෲප් එකට ඇඩ් කරන්න. හරිද? ඊළඟට ඉරට්ටේ ගුණ කිරීම හරි ලේසි. ඔන්න. ඉරට්ටේ සංඛ්‍යාවකින් ගුණ කරනවා. දෙවරක් 2 4යි ඉරට්ටේ. ඉරට්ටේ. ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ කරනවා. ඔත්තේ. එක්වරක් 1 එකයි. ඔත්තේ. ඊළඟ පුතේ ඉරට්ටේ ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ කරනවා. ඉරට්ටේ. දෙවරක් 1 2යි. ඉරට්ටේ. ඊළඟට ඔත්තේ සංඛ්‍යාවක් ඉරට්ටේ. තුන්වරක් 2 6යි. ඉරට්ටේ. දැක්කනේ පුතේ ඔය වගුව පාඩම් කරගන්න ඕනේ නැහැ. ඔය වගු තුන නිකම්ම පුළුවන්. මෙන්න මෙහෙම සරල උදාහරණයකින් හිතන්න. හරි සුළු කිරීමෙන් තොරව පහක් දැක්වෙන එක් ප්‍රකාශයෙන් පිළිතුර ඔත්තේ ඉරට්ටේද යන්න දක්වන්න. ඔව්. සර් මට ඒක තේරුන්නේ නැහැ සර්. හරි මම දැන් උදාහරණ වලින් කියලා දෙන්නම්. බයි. ඔන්න පුතේ. සර් ඒක ඔත්තේ ලියන්න තියෙන්නේ 64යි. එකතු කරාම පුතේ 33 කියන්නේ මොන සංඛ්‍යාවක්? ඔත්තේ සංඛ්‍යාව. ඔත්තේ. 64 ඉරට්ටේ. එතකොට ඔත්තේ සංඛ්‍යාවකුයි ඔත්තේ සංඛ්‍යාවට මම උදාහරණයක් ගන්නම් 3 මේ ඉරට්ටේ සංඛ්‍යාවක් 2 3යි 2යි එකතු කරාම 5යි ලැබෙන්නේ මොන සංඛ්‍යාවක්ද? ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් පුතේ සර් ඔව් සර් ස්ක්‍රීන් එක දිහා මේ ස්ක්‍රීන් එක සර් මේ නිකන් අඳුර වෙලා එළිය වැටෙනවා වගේනේ සර්. ගැහෙනවා වගේනේ. සුදු වෙනවා වගේද? සුදුයි අඳුරුයි වෙනවා සර්. ඒ පුතේ මේක නම් ඒ හැටි ඒක මම අර මගේ මෙහෙම මම ඉස්සරහට එනකොට ඒක සුදු වෙන්න මාව ફોකස් වෙන විදිහට හදලා තියෙන්නේ. හරි. ඔන්න මේක හිතන්නේ පුතේ සරල උදාහරණයකින් හිතන්න. 33 3 64 වුණා ආගේ ඉලක්කම 4ෙන් ගන්න. 4යි 3යි එකතු කරන්නේ කොහෙත් හරි. 4යි 3යි එකතු කරාම 7යිනේ. 7 කියන්නේ ඔත්තේ. අන්න එහෙම ලේසියෙන් අග ඉලක්කම් දෙක එකතු කරලා ගන්නත් පුළුවන්. 3යි 4යි 7යි 7 කියන්නේ ඔත්තේ. එහෙම කරත් හරි. රෝම ඉලක්කම් දෙක ඊළඟට 107යි එකතු කිරීම 321. අග ඉලක්කම් දෙක එකතු කරලා දාමු. 7යි 1යි 7යි 1යි එකතු කරාම කීයද 8යි. 8 කියන්නේ ඉරට්ටේ. 7යි 1යි සර් මේ හිස්තැන් වල සර් අපි දානවා සර් ඔත්තේ ඉරට්ටේ කියලාද? ඔව්. ඔත්තේද ඉරට්ටේද යන්න දක්වන්න. ප්‍රශ්නේ කියෙව්වද? ප්‍රශ්නේ කියෙව්වද? ඔත්තේද ඉරට්ටේද යන්න දක්වන්න. ඊළඟ පුතේ රෝම ඉලක්කම් 3 42 17යි. 42යි 17යි. ඔත්තේ සංඛ්‍යාව. 2යි 7යි එක කරනවා 7 8 9. 9 කියන්නේ මොකද්ද? දැක්කනේ පුතේ අග ඉලක්කම් දෙක එකතු කරපුවාම වැඩේ හරි. අග ඉලක්කම් දෙක එකතු කරපු ගමන් ඔත්තේද ඉරට්ටේද කියලා.
98යි ධන 120. හරි 8යි බිංදුවයි 8යි. 8යි බිංදුවයි 8යිනේ. 8 කියන්නේ මොකද්ද? කරගන්න. තිරංකා ඉරට්ටේ. පුතේ මම නැත්තම් මයික් ඕගොල්ලෝගේ එක්කෝගෙම ඕෆ් කරලා දාන්න මේක නැත්තම් උදන්නන්න බෑනේ පුතේ. 98යි sorry 420 තියෙන්නේ. ඔන්න ඊළඟ රොමිලක්කම් 5 103න් අඩු කරනවා පුතේ 63ක්. 3න් 3ක් අඩු කරන්න. 3න් 3ක් අඩු කරාම බිංදුවයි. බිංදුව කියන්නේ ඉරට්ටේ. හරි. ඊළඟට රොමිලක්කම් 6 328න් අඩු කරනවා පුතේ 116ක්. හරි. 8න් 6ක් අඩු කරන්න 2යි. 2 කියන්නේ ඉරට්ටේ. රොමිලක්කම් 7. ඒක තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ. 293න් අඩු කරන්න ඕනි 96ක්. 3න් 6ක් බෑනේ. 3න් 6ක් බෑ. එහෙනම් මොකද කරන්නේ? මේ 3 කියන්නේ පුතේ ඔත්තේ සංඛ්‍යාවක් නේ. මේක ඔත්තේ සංඛ්‍යාවක්. මේක ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට මේ 6ට වඩා විශාල ඔත්තේ සංඛ්‍යාවක් මෙතනට සලකන්න. 3 නැතුව 7 වගේ. හොඳයි 7ත් ඔත්තේනේ. 7න් 6ක් අඩු කරාම 1යි. 1 කියන්නේ ඔත්තේ. එහෙනම් මේක ඔත්තේ. හරිද? ඒක පුතේ හොයාගත්තේ මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාව. ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරන්න තියෙන්නේ. සරල උදාහරණයකින් හිතන්න. ඔත්තේ සංඛ්‍යාවකට උදාහරණයක් තමයි 7. ඉරට්ටේ සංඛ්‍යාවකට උදාහරණයක් තමයි 6. 7න් 6ක් අඩු කරාම 1යි. 1 කියන්නේ ඔත්තේ. මේ විදිහට සරල උදාහරණයකින් හිතුවහම හරිම ලේසි. මේක තේරුම් නැති ළමයි ඉන්නවද? මේ කියලා දීපු එක තාම තේරුම් නැති ළමයි ඉන්නවනම් මයික් එක ඔන් කරලා කියන්න තේරුම්. කරලා ඉවරයි සර්. කරලා ඉවරයි. ඔක්කොම කරලා ඉවරයි. අපි සර් මම කිව්වේ කරලින් අයට තේරෙන්නේ නැති අයට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. තේරෙන්නේ කරලා ඉවරයි. සර් තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ සර්. කාට තේරුම් නැති? තේරෙන්නේ අන්න ඒක තමයි මම මේ බලන්න හදන්නේ. තේරෙන්නේ නැති ළමයි කවුද කියලා බලලා තේරෙන්නේ තේරෙනවා සර්. දැන් කිව්ව තේරෙන අය හොඳට තේරෙනවා සර්. තේරෙන අය කරගෙන යන්න. තේරෙන්නේ නැති ළමයි විතරක් මාත් එක්ක කතා කරන්න. හොඳට තේරෙනවා. හොඳට තේරෙනවා. මේක තේරුම් නැති අය අහගන්නකෝ දැන්. පුතේ ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරන්න තියෙන්නේ. 293 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නේ. අද ඉලක්කම තුනයි. සංඛ්‍යාවක් නේ. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවකින් දැන් මයික් ඔෆ් කරගෙන අහගෙන ඉන්න. මම කියලා දෙන්නම් මේක තේරුම් නැති ළමයිට. ඔත්තේ සංඛ්‍යාවකින් ඉරට්ටේ සංඛ්‍යාවක් අඩු කරන්න තියෙන්නේ. හරිද? දැන් ඕක පුතේ ඔත්තේ ඉරට්ටේ එහෙම මතක නැහැනේ. ඒක මතක තියාගන්න ඕනේ නැහැ. සරල උදාහරණයකින් හිතන්න පුළුවන්. ඔත්තේ සංඛ්‍යාවකට උදාහරණයක්. 1 3 5 7 ඕන එකක් ගන්න. ඔත්තේ සංඛ්‍යාවකට උදාහරණයක් මම ගන්නවා 7. ඉරට්ට සංඛ්‍යාවකට උදාහරණයක් 4. එනකන් 2. 7න් 4ක් අඩු කරාම එන්නේ කීයක්ද? 3යි. 3 කියන්නේ මොකක්ද? ඔත්තේ. ඒක නෙමෙයි. හරිද? සරල උදාහරණයකින් හිතන්න. එතකොට හරිම ලේසි. නැත්නම් පුතේ මේකේ 3න් 6ක් අඩු කරගන්න බෑනේ. 3න් 6ක් බෑ. එහෙම වුණොත් අපිට වෙන්නේ 13න් 6ක් අඩු කරන්න. එහෙම කරත් හරි. 13න් 6ක් අඩු කරා නම් ගැටලුවක් නෑ. ඕනනම් එහෙම කරන්න. එතකොට 13න් 6ක් අඩු කරාම කීයක් දෙන්නේ?
7යිනේ. 7 කියන්නේ ඔත්තේ. එහෙම හිතුවත් හරි. තේරුණාද? තාමත් තේරුම් නැති ළමයි ඉන්නවනම් කියන්න මට. මයික් එක ඔන් කරලා. තේරුම් නැති අය. දැන් තේරුණා සර්. මට තේරුන්නේ නැහැ සර්. තාමත් තේරුම්. තේරුණා සර්. හරි. ඔන්න ඊළඟ ගාන රෝමිලක්කම් 8 රෝමිලක්කම් 9. 142න් අඩු කරනවා 87ක්. මේක පුතේ ඉස්සෙල්ලා වගේමයි. 2 කියන්නේ ඉරට්ටේ. 7 කියන්නේ ඔත්තේ. ඉරට්ටේ සංඛ්‍යාවකින් ඔත්තේ සංඛ්‍යාවක් අඩු කරනවා. එතකොට මෙයා පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් නේ 2න් 7ක් නැහැනේ. මේක ඕන නම් 12යි කියලා හිතන්න. ඔන්න ඉරට්ටේ සංඛ්‍යාවක් නේ පුතේ 12. එතකොට 12න් 7ක් අඩු කරාම 12න් 7ක් අඩු කරාම එනවා 5. 5යි. 5 කියන්නේ ඔත්තේනේ. එනම් පිළිතුර ඔත්තේ. දැක්කද? ඕන්න ක්‍රමේ හරි ලේසි ක්‍රමයක් තියෙනවා. රෝමිලක්කම් 10. සර් ඔව්. දෙක සර් එකතු කරාට පස්සේ සර් එනෝනේ මං එහෙමනේ සර් හැදුවේ. ගුණකරණ කියලා දෙන්න. සර් මං කට් වෙලා දැනුයි ලොග්ගුනේ. හරි පුතේ පොඩ්ඩක් ඉන්න මෙතන අංක පොඩ්ඩක් පටලැවිලා තියෙනවා. රෝමිලක්කම් 6 මේක රෝමිලක්කම් 8 මේක රෝමිලක්කම් 9. 157 ගුණ කිරීම හරි 157 ගුණ කිරීම 28. මේ තියෙන පුතේ ඔත්තේ සංඛ්‍යාවක්. මේක ඉරට්ටේ සංඛ්‍යාවක්. ඔත්තේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවකින් ගුණ කරාම මෙන්න මේ අග ඉලක්කම් දෙකෙන් හිතුවම හරි ලේසි. 7 වරක් 8. 7 වරක් 8 කීයද? 56යි. 7 වරකට 56 කියන්නේ ඔත්තේ ඉරට්ටේද? ඉරට්ටේ. ඉරට්ටේ. රෝමිලක්කම් 10. 69 වරක් 33. හරි. 9 වරක් 3. අග ඉලක්කම් දෙක ගුණ කරන්න. 9 වරක් 3. හරි. 27යි. 27 කියන්නේ ඔත්තේ ඉරට්ටේද? ඔත්තේ. මේක ඔත්තේ. මට සර් ගුණකරණ ටික තේරුන්නේ නැහැ. එයි දරුවෝ මේ මොන සංඛ්‍යාවක්ද? ඔත්තේ සංඛ්‍යාවක්. ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ කරාම වගුවේ දීලා තියෙන්නේ මොකද්ද? සරල උදාහරණයකින් හිතන්නකෝ. ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ කරනවා. එක් වරක් 1 එකයිනේ. 1 කියන්නේ ඔත්තේ. එහෙම ලිව්වත් හරි. මේක ලියන්න තියෙන්නේ පුතේ ඔත්තේද ඉරට්ටේද යන වග පමණයි. ඒතර සරල උදාහරණයක් අරන් හිතන්න. එහෙම නැත්නම් මේ වගු පාඩම් කරගන්න. වගු පාඩම් කරන්න ඕනේ නැහැ. ඒකට තමයි ලේසි ක්‍රමයක් කියලා දුන්නේ. නැත්නම් පුතේ ඉරට්ටේ දන ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. ඕම පාඩම් කරගන්න ඕනේ පුතේ. ඔය පාඩම් කරගන්න ඕන නැහැ. මේක සරල උදාහරණයකින් හිතුවහම. හරිද? ඒ කියන්නේ ලොකු ගාන. දැන් මේක ලොකු ගානක්නේ. ඒක පොඩි උදාහරණයකින් හිතනවා. මේක ඔත්තේ මේකත් ඔත්තේ එහෙනම් එක් වරක් 1 එකයි. 1 කියන්නේ ඔත්තේ. අන්න එහෙම ලියන්න විතරයි තියෙන්නේ. නැතු උත්තර ලියන්න නෙමෙයි. මේ තියෙන්නේ ඔත්තේද ඉරට්ටේද යන වග ලියන්න පමණයි. උත්තර ගන්න නෙමෙයි. පිළිතුර හොයන්න නෙමෙයි. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. මොකද්ද මේ කියන්නේ කියලා. හරි ලේසි දෙයක්. ඊළඟට 158 ගුණ කිරීම. 158 ගුණ කිරීම 289. හරි. මේ මොන සංඛ්‍යාවක්ද? ඉරට්ටේ සංඛ්‍යාව. මේක ඔත්තේ සංඛ්‍යාව. මේක ඉරට්ටේ මේක ඔත්තේ. ඉරට්ටේ සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ කරාම ලැබෙන්නේ මොන සංඛ්‍යාවක්ද? උදාහරණයකින් හිතන්න. ඉරට්ටේ 2 ඔත්තේ 1 දෙවරක් 1 2යි. 2 කියන්නේ ඉරට්ටේ. එහෙම හිතුවත් ලේසි. දැක්කද? මම හිතන්න තමයි අර 8 වරක් 9 ගත්තත් හරි. 8 වරක් 9 9 වරකට 72යි. 72 කියන්නේ ඉරට්ටේ. අග ඉලක්කම් දෙකෙන් ගත්තත් හරි. හරි ඊළඟට 690
ගුණ කිරීම 348 මේ මොන සංඛ්‍යාවක්ද? ඉරට්ට සංඛ්‍යාවක්. මේ මොන සංඛ්‍යාවක්ද? ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට සංඛ්‍යාව. ඉරට්ට සංඛ්‍යාවක් ඉරට්ට සංඛ්‍යාවක්. දෙවරක් දෙක. දෙවරක් දෙක හතරයි. හතර කියන්නේ ඉරට්ට. ඉරට්ට සංඛ්‍යාවක් වෙනවා. ඉරට්ට සංඛ්‍යාවක්. ඕන්න වැඩේ හරි. දැක්කනේ හරිම ලේසි. ඔන්න දැන් තමයි පුතේ වැදගත් පැත්තට එන්නේ. ඔන්න තමයි දැන් තමයි වැදගත්. මෙච්චර ඒව හරි ලේසි ඒව. නිකන් සූචි කාලයද ශිෂ්‍යත්ව කාලේ ඒව තමයි මුලින්ම හැදුවේ. හරි ඔත් ඉරට්ටේ ඒ කාලේ අපි ඌව කරේ. හරි. ඔන්න දැන් ඔය කතාව ශිෂ්‍යත්වයටත් තියෙනවා. සර් ඔව්. සර් මේ පේපරේ ගොඩක් තියෙනවානේ. මේ පේපරේ ගොඩාක් පිටු තියෙනවානේ. ඔව් පිටු ගොඩක් තියෙනවා. එහෙම තමයි. හරි. පිටු ගාන ගණන් කර ඉන්න නෙමෙයි කියලා තියෙන්නේ. මේක හොඳට අහන් ඉන්න. පිටු ගාන ගණන් කරන පිටු කීයක් තියද මෙච්චරක් තියද? පිටු කීයක් තිබ්බත් පින් කරලා දෙනවනේ මම. මොන මගුලක්ද මේ? පිටු ගානයි. දැන් වෙලාව මෙච්චර ගිහිල්ලා. ඔන්න ඕක තමයි ළමයිට තියෙන ප්‍රශ්න. හරි අහගන්න පුතේ වෙන වැඩ කරන්න එපා. හරිම වැදගත් ගොඩක් වැදගත් කොටසක් තමයි මේ කියන දෙන්න හදන්නේ. හරිද? අත් අතර සිට දක්වා සිට ටෙක් ශිෂ්‍යත්ව කාලෙත් කරද්දන්න නැති ශිෂ්‍යත්වයක් තිබුණා. ඔන්න මම ආයෙ කියලා දෙනවා. පුතේ බිඳුවත් 10ත් අතර බිඳුවත් 10ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා. එහෙම නැත්නම් මෙහෙම හිතමු ඉරට්ටේ සංඛ්‍යා කතාව පස්සේ ගමු. බිඳුවත් 10ත් අතර තියෙන සංඛ්‍යා ටික ලියන්න කිව්වොත් මම. දැන් බෝඩ් එක බලන් ඉන්න කියන්නේ. බෝඩ් එක බලන්න. බිඳුවත් 10ත් අතර තියෙන සංඛ්‍යා ටික ලියන්න කිව්වොත් බිඳුවයි 10යි අතරනේ පුතේ. එතකොට අපි මේ සංඛ්‍යා රේඛාව බිඳුව ගන්නෙත් නෑ 10 ගන්නෙත් නෑ. බිඳුවයි 10යි අතර තියෙන ටික තමයි ගන්නෙ. එහෙනම් බිඳුවයි 10යි අතර තියෙන ටික මොනවද? 1 2 3 4 5 6 7 8 9. ආන්නේ ටික තමයි අතර කිව්වොත්. බිඳුවත් 10ත් අතර නම් 1 ඉඳලා 9ට. ඔන්න 1 2 3 4 5 6 7 8 9. ඒකෙන් කියවෙන්නේ පුතේ බිඳුව අයිතිත් නැහැ 10 අයිතිත් නැහැ. හරිනේ? අතර තිබ්බොත් බිඳුව අයිතිත් නැහැ 10 අයිතිත් නැහැ. ඊළඟට බිඳුවේ සිට 10 දක්වා තියෙන සංඛ්‍යා ටික ලියන්න කිව්වොත්. බිඳුවේ සිට 10 දක්වා තියෙන සංඛ්‍යා ටික ලියන්න කිව්වොත් පුතේ බිඳුවේ සිට කියද්දි බිඳුව අයිති. බිඳුවේ සිට කියද්දි බිඳුව අයිති. සිට තිබ්බොත් අයිති. හරිනේ? බිඳුවේ සිට 10 දක්වා තිබ්බොත් පුතේ දක්වා අයිති වෙන්නේ නැහැ. එහෙනම් 10 අයිති නැහැ. බිඳුවේ සිට කිව්වොත් බිඳුව අයිති. බිඳුව 1 2 3 4 5 6 7 8 9. 10 අයිති නෑ. මොකද දක්වා 10 අයිති නෑ. හරි. ඔන්න ඊළඟට පුතේ බිඳුවේ සිට 10 තෙක් කිව්වොත් තෙක් බිඳුවත් අයිති. මොකද බිඳුවේ සිටනේ. බිඳුවත් අයිති 10ත් අයිති. දෙන්නමයි. තෙක් කිව්වොත් තමයි දෙන්නමයි තියෙන්නේ. එහෙනම් බිඳුව 1 2 3 4 5 6 7 8 9 10. වැඩේ තේරුණාද? එහෙනම් පුතේ අතර කිව්වොත් බිඳුව අයිතිත් නෑ 10 අයිතිත් නෑ. මුල අග අයිති නැත. අතර මුල අග අයිති නෑ. සිට දක්වා මුල අයිති අග අයිති නැත. සිට තෙක් මුලත් අගත් යන දෙකම අයිති. තේරුණාද? කොහොමද මේක හොඳට තේරුණා මම උස්සන්න? හොඳට තේරුණා? තේරුන්නේ නැහැ.
තේරුන්නේ මොන්ටිසෝරි යවන්න. මොන්ටිසෝරි දැන් ඒ ළමයි යවන්න ඕන මම මොන්ටිසෝරි සර් මෙච්චර පන්තිය කට් වෙනවනේ. මොකද සර් පන්තිය කට් වෙනවනේ. කට් වෙනවා සර් කට් වෙන එක නේ සොහේ තමයි කට්. මං කට් වෙන්නේ නැහැ රෙකෝඩ් එක දානවද සර් පන්තිය කට් වෙනවා සර් හරි රෙකෝඩ් හරි මම රෙකෝඩ් එක දාන්න රෙකෝඩ් එක දාලා තියෙන්නේ බය වෙන්න එපා රෙකෝඩ් දාලා තියෙන්නේ හරිද ඇහෙන්නේ නැහැ සර්. ඇහෙන්නේ එපාර ඇහෙන්නෙත් නැහැ මොන මගුලක්ද මේ ඇහෙනවා සර්. ඇහෙන දැන් එනවයි. හරි මයික් ඔෆ් කරගන්න පුතේ ඔන්න මං ආයෙ කියනවා මුලත් අගත් දෙකම අයිති නැත ඔත් අතර නම් මුලත් අගත් දෙකම අයිති නැත සිට දක්වා මුල අයිති අග අයිති නෑ හරිනේ මුල අයිති අග අයිති නැත ඊට පස්සේ සිටත් එක් මුලත් අගත් දෙකම අයිති මුලත් අගත් දෙකම අයිති හරි මේකේ තියෙන පුතේ ඔන්න කොටු කරලා තියෙනවා 0.10ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා ලියන්න. දඩස් ගාල් ලියලා දාන්න 0.10ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා ටික. 0.10ත් අතර තියෙනවා 2 4 6 8 2 4 6 8 තමයි ඉරට්ටේ සංඛ්‍යා ටික. ඊට පස්සේ පුතේ ඔන්න ඊළඟ තරුව ඔය කොටුව ඇතුලේ තියෙන ඒවා ලියන්නේ. එන්න 0 සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා. බිඳුවේ සිට 10 දක්වා. ඒතර පුතේ බිඳුවේ සිට නම් බිඳුවත් අයිති. බිඳුවේ සිට 10 දක්වා තියෙන ඉරට්ට සංඛ්‍යා. බිඳුව 2 4 6 8. බිඳුව 2 4 6 8. බිඳුවේ සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා. එහෙනම් බිඳුවේ සිට 10 තෙක් කිව්වනම් බිඳුව 2 4 6 8 10. මුලත් අගත් දෙකමයි. හරිනේ? තෙක් කිව්වම මුලත් අගත් දෙකමයි. කොහොමද මේ විදිහට ලියපු ළමයි? අත උස්සන්න. හරි. ප්‍රශ්න අංක 4ට එමු දැන් අපි. ප්‍රශ්න අංක 4 රෝමි ලක්කම් 1. ඉක්මනින් කරන්න. 10ත් 50ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා සියල්ල ලියන්න. හරි මම පොඩි වෙලාවක් දෙන්නම් ඔය ප්‍රශ්න ටික කරන්න. hello hello සර් ඉඩ නෑනේ. මොකද පුතේ? ඉඩ නෑ සර්. ඇයි ඉඩ නැත්තේ? ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා සර්. 10ත් 50ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා ටික විතරයි. හරිනේ? 10ත් 50ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා ටික තදස් ගාලා ලියලා දාන්න. හරි. 10යි 50යි අතර. ෆිනිෂ්. එතකොට පටන් ගන්න ඕන කීයේද? 12යි. 12 14 16 18 20 22 24 26 28 30 32 34 36 38 කීයකන්ද 50ත් අතරනේ හරි 40 42 44 50 ලියනවද? 50 ලියන්නේ හරි. පුතේ ඉඩ මදි නම් සර් 50 ලියන්න ඉඩ මදි. හරි. එහෙම පුතේ උඩින් හරි ලියා ගන්න චුට්ටක් උඩට ගල්ලා හරි ලියන්න.
ඔන්න 4 රෝම ඉලක්කම් 1ට උත්තරේ. රෝම ඉලක්කම් 2 21 සිට 33 දක්වා ඇති ඔත්තේ සංඛ්‍යා සියල්ල ලියන්න. 21 සිට 33 දක්වා. දැන් බෑනේ හරි දාගන්නද? හරිද? ඔන්න පුතේ 21 සිට 33 දක්වා තියෙන. ඔව් ලියන්න තමයි කියලා තියෙන්නේ. තු බලන් ඉන්නේ. ටියුට් එකේ කරගෙන යන්න තියෙන්නේ. 21 සිට 33 දක්වා සංඛ්‍යා. ටියුට් එකේ කරන්න පුළුවන් පුතේ. ටියුට් එකේ ඉඩ තියෙනවා. 21 සිට 33 දක්වා. හරි. 21 සිට 33 දක්වා තියෙන පුතේ ඔත්තේ සංඛ්‍යා. එන පටන් ගන්න 21. 21, 23, 25, 27, 29, 31 ලියනවද? 33 දක්වා. නෑ. 33 ලියනවද? නෑ. හරි. රෝම ඉලක්කම් 3. 32 සිට 47 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යා. 32 සිට 47 තෙක් ඇති 47 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යා ලියන්න ඕන. මේ ඔත්තේ සංඛ්‍යා. දැන් 32 සිට කිව්වට 32 පුතේ ඔත්තේ සංඛ්‍යාවක්ද? නෑ. එහෙනම් ගන්න ඕනේ. 33 33 35 37 ඊළඟට 39 41 44 ලියනවද නැද්ද? ලියනවා 47 තෙක්නේ. තෙක් කිව්වම එයත් අයිති. එහෙනම් 47ක් මේක ඉරට නිසා සර් ඔව් පුතේ අතන මුලට 32 දාන්න නැද්ද? මොන 32ක්ද පුතේ? ඒක ඔත්තේනේ. 32 32 පුතේ ඔත් මේ අපි මේක ලියන්න කියලා තියෙන්නේ ඔත්තේ සංඛ්‍යානේ. 32 මොන සංඛ්‍යාවක්ද? ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට අපි 32 කොහොමද ලියන්නේ? හරිද? 32 සිට 47 තෙක් ඔත්තේ සංඛ්‍යා ලියන්න කියලා තියෙන්නේ. හරිද? පුතේ මයික් ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරගන්න. නැත්තම් මට හැමෝගෙම මයික් ඔෆ් කරන්න වෙනවා. හරි. ඔන්න 32 සිට 47 තෙක් ඔත්තේ සංඛ්‍යා. ඊළඟට ප්‍රශ්න අංක 5. බිඳුවේ සිට 5 දක්වා ඉලක්කම් සියල්ල යොදාගෙන එක් ඉලක්කමක් එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන පහේ ඔත්තේ සංඛ්‍යා හා ඉරට්ටේ සංඛ්‍යා 4 බැගින් ලියන්න. එතකොට පුතේ උඩ හිස් තැන් 4ක් තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා 4 ලියන්න. යට හිස් තැන් 4 තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යා 4 ලියන්න. පැහැදිලිද? බිඳුවේ සිට 5 දක්වා ඉලක්කම් සියල්ල යොදා ගනිමි. පුතේ බිඳුවේ සිට 5 දක්වා කිව්වම ඊළඟ ඉලක්කම් ටික මොනවද? බිඳුව 1 2 3 බිඳුව 1 2 3 4 පහයි අයිතිද? නෑ. නෑ. ඔන්න ඔය දෙක. බිඳුව 1 2 3 4 විතරයි. ඔන්න ඔය සංඛ්‍යා ටික පුතේ යොදාගෙන එක් ඉලක්කමක් එක්වරක් පමණයි. හරිද? යොදා ගන්න පුළුවන් එක ඉලක්කමක් එක්වරක් පමණක්. යොදා ගනිමින් ස්ථාන පහේ ස්ථාන පහක් තියෙනවා. 1 2 3 4 5යි. ඔය ඉලක්කම් පහෙන් ස්ථාන පහක් හදන්න පුළුවන්. ස්ථාන පහේ ඔත්තේ සංඛ්‍යා 4 කුවේ ඉරට්ටේ සංඛ්‍යා 4 කුවේ. ඔත්තේ සංඛ්‍යා 4ක් දාන්න මෙතනින්. ඉරට්ටේ සංඛ්‍යා 4ක් ලියන්න මෙතන. ඔන්න ඔකට තමයි හිස් තැන් 4ක් තියෙන්නේ. හරි ඔත්තේ මම මුලින්ම පුතේ ඔන්න ඔත්තේ සංඛ්‍යා ලියන්න.
හරිද? ඔත්තේ සංඛ්‍යා 4ක් ලියන්න ඕන නම් පුතේ අගට 1 එන්නයි අගට 3 එන්නයි විතරයිනේ පුළුවන්. වෙන ඉලක්කම් එන්න පුළුවන්ද අගට? 1 3 ඇරෙන්න වෙන ඉලක්කම් පුළුවන්ද? නෑ. එහෙම නැත්නම් ඔත්තේ වෙන්නේ නෑනේ. 1යි 3යි පමණයි පුළුවන්. හරි. ඔන්න මං අගට 1 දැම්මා. හැබැයි මුලට බිඳුව ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. මුලට බිඳුව ලිව්වොත් ඒ ස්ථානයේ කියවෙන්නේ නැහැ. එහෙනම් මුලට බිඳුව දාන්න බෑ. හේතුව ඒ ස්ථානයේ කියවෙන්නේ නැහැ බිඳුව දැන්. ඒ ස්ථාන පහේ වල ලියන්න ඕන පුතේ. ස්ථාන පහේ එකක් ලියන්න නම් ඔන්න හිතන්නකෝ ඉස්සරහට බිඳුව දාලා බිඳුවයි 1යි දැම්මා. ඊළඟට 2 3 4 දැම්ම කියලා. ඉලක්කම් පහම යොදාගෙන නමුත් මේ බිඳුව කියවෙනවද? මේ කියවෙන කොහමද? 2341. මෙතන ස්ථාන 4යි. මේ බිඳුව කියවෙන්නේ නැහැ. එහෙනම් මේ තියෙන ස්ථාන 4 සංඛ්‍යාව. ලියන්න ඕනේ ස්ථාන 5 සංඛ්‍යාව. එහෙනම් මේ බිඳුව ඉස්සරහට දාන්න බෑ. එහෙනම් මේ බිඳුව මැදට තමයි අනිවාර්යෙන් එන්නේ. ඔන්න ඔබම ගත්තොත් වැඩේ හරි. 20341. ගැලපෙනවා. හරි. ඔත්තේ සංඛ්‍යාවක් අගට 1 තියෙනවා. අගට එන්න පුළුවන් 1යි 3යි විතරයි. මං අගට 1 එනේවා දෙකක් ලියන්නම්. ඔන්න තව එකක් ලියනවා අගට 1 එන එක. ඊළඟට අගට 3 එනේවා තව දෙකක් ලියනවා. හරි. ඔන්න මං ඉස්සරහට 2 ගත්තනේ. ඊළඟ මං ඉස්සරහට 3 ගන්නවා. 3 දාලා ඊටු ටික පස්සෙන් දානවා. ඔන්න 3යි 1යි ගත්තා බිඳුව 2 4. බිඳුව 2 4. හරි. 30241. මේ බිඳුව 2 4 ඕන තරම් මාරු කරන්න පුළුවන්. ඕන තරම් සංඛ්‍යා ලියන්න පුළුවන්. හරි. තව ලියනවා. දැන් පුතේ මම අගට 3 එන විදිය ලියනවා. ඔත්තේනේ. අගට 3 එන විදිය. හරි. දැන් 3 අරගත්තා. ඉස්සරහට බිඳු දාන්න බෑ වෙන මොනවා හරි දාන්න. මම ඉස්සරහට 4 ගන්නම්. බිඳුව 1 2. බිඳුව 1 2. 40123. දැන් මම ඉස්සරහට තව එකක් ගන්නම්. එක ගන්නම්. එක ලියලා නැහැ. ඉස්සරහට එක අරගෙන අන්න 1යි 3යි අරගෙන තියෙන්නේ බිඳුව 2 4 ඉතිරි. නැත්නම් 4 2 බිඳුව. 10203. ඔන්න පුතේ ඔත්තේ සංඛ්‍යා 4ක් ලිව්වා. ඔය විදියට ඕන තරම් ලියන්න පුළුවන්. ගොඩක් ලියන්න පුළුවන්. තව ලියන්න පුළුවන්. ඒ පුතේ මේ මැද ඉලක්කම් 3 මාරු කර කර මෙතනින් 3ක් ගන්න පුළුවන්. මේ මැද ඉලක්කම් 3 මාරු කර කර මෙතනින් තව 3ක් ගන්න පුළුවන්. මේ ඉලක්කම් 3 මාරු කර කර මැද ඉලක්කම් 3 මාරු කරලා තව ගන්න පුළුවන්. මේවත් එහෙමයි. ඉලක්කම් 3 නෙමෙයි මේ 4ම මාරු කරන්න පුළුවන්. මේ 4ම මාරු කර කර තව ලියන්න පුළුවන්. ගොඩාක් ලියන්න පුළුවන්. හරි. ඔය විදිහට පුතේ ඉරට්ටේ සංඛ්‍යා 4කුත් ලියන්න ස්ථාන 5ක් වෙන විදිහට. එහෙනම් ඒ වෙලාවෙදී පුතේ අගට එන්න පුළුවන් ඉලක්කම් ටික මොනවද? 0යි 2යි 4යි පමණයි. 0යි 2යි 4යි පමණයි අගට එන්න පුළුවන්. හරි මම එකක් ලියනවා අගට 0 එන එක. ඊළඟට ලියනවා අගට 2 එන එක. ඊළඟට ලියනවා අගට 4 එන එක. තව කැමති එකක් ලියන්න. අගට 0 හරි 2 හරි කැමති එකක් ලියන්න. හරි ඔන්න පුතේ මම අගට 0 එන විදිහට තව එකක් ලියනවා. 4 3 2 1. 4 3 2 1 බිඳුව 43210. දැන් මෙතන දෙක ආරම් තියෙන්නේ. එහෙනම් තව එකක් ලියනවා 1.34. 1.34. කැමති විදිහට ගන්න පුළුවන්. මේ සංඛ්‍යා මාරු වුණාට කමන්නේ. හැබැයි බිඳුව ඉස්සරහට එන්න පුළුවන්ද? බිඳුව ඉස්සරහට ආවොත් ඒ ස්ථානය කියවෙන්නේ. හරි. බිඳුව ඉස්සරහට නොෙන්න විදියට ඉතුරු සංඛ්‍යා ටික ලියන්න. බිඳුව මැදට දාලා ලියන්න. එතකොට හරි. ඔන්න මම තව එකක් ලියන්නම්. ලිව්ව සර්. 2 3 1 බිඳුව. හරි. 23104. තව එකක් ලියන්නම්. 4 1 2 3 බිඳුව. 41230. හරි. ඕන්න පුතේ ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ඉවරයි. ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ඉවරයි. දැන් තියෙන්නේ තවත් වැදගත් මාතෘකාවකට එන්න.
හරිද? ඒ වගේ මම පොඩි දැනුවත් කිරීමකුත් කරන්නම්. පුතේ මම අද paper class group එකට theory class එකේ link එක දැම්මා. මොකද සමහර ළමයි තාම ඒ group එකට add වෙන්න බැරි වෙච්ච නිසා ඒ කියන්නේ තාමත් මට ළමයි සර් මාව theory group එකට add කරන්න කියලා message එක ඉවර නැහැ. එහෙම ළමයි නිසා මම අදත් පුතේ paper class group එකට theory class එකේ link එක දැම්මා. හරිද? පොඩ්ඩක් අහගෙන ඉන්න. ඒ නිසා දැන් අද paper class පමණක් වෙන ළමයි theory class එකට මම දැක්කා join වෙලා ඉන්නව කමක් නැහැ. පුතේ ඔයාලා ඉදිරියට මේ theory class එකට join වෙන්න කැමති නම් theory class එකට join වෙන්න කැමති නම් පුතේ කුමන කොහේ ඉඳියත් මොන ප්‍රදේශයක ඉඳියත් කමක් නැහැ පුතේ ඔයාලට join වෙන්න පුළුවන්. හරිද? එතකොට කරන්න තියෙන්නේ මෙන්න මේ tute set එක ගන්න ඕනේ. tute set එක දැන් ඔයාලට වැඩිගම එන්න බෑනේ. ඒතර මට කියන්න සර් මම theory class එකට සර් add join වෙන්න කැමතියි. කොහොමද ඒක කරන්න ඕනේ? එතකොට පුතේ මම ඒ අදාළ tubes ටික එවන්නම්. ඒක මාත් එක්ක කතා කරගන්න. හරිද? මොකද එතකොට පුතේ මේ tubes ටික දෙන්නේ පන්ති fees එක ගෙවන්නත් ඕන. මොකද paper class එක පමණයි free කරන්නේ. theory class එක පුතේ ඒකට පන්ති fees ගෙවන්න ඕනි. එතකොට ඒ ළමයිට කැමති නම් දුර ළමයි පවා කැමති නම් theory class එකකට එන්න මේ මම එතකොට bank account number එක දෙන්නම්. ඒ account එකට පුතේ අදාළ පන්ති fees එක ගෙවලා මේ tute වල PDF මට දෙන්න පුළුවන්. හරිනේ? ඒ විදිහට වැඩේ කරගන්න පුළුවන්. මේ theory class එකට join වෙන්න කැමති ළමයි ඉන්නවනම් කියන අද මම ඔය එහෙම join වෙලා ඉන්නේ අදත් මම paper class group එකට link එක දැම්මා. හරි? මොකද තාම ඉන්නවා මේ theory class group එකේ නැති ළමයි. හරි පුතේ ඊළඟ දෙයක් කියන්න ඕන මොනවා හරි දෙයක් මම කියද්දි අතර කතා කරන්න එපා. ඒක ඉවර වුණාට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. හරි දැන් මොනවා හරි තියෙන දෙයක් අහන්න. සර් ආපහු සර් ඕක කියලා දෙන්නකෝ. මේක ඔව්. මේක ලේසියි. excuse me sir. මේක අමාරුයිද? නෑ සර්. නෑ සර් ඕක ලේසි. ඕක ලේසි ආගන්නකො පුතේ කමන්නේ. තාමත් තේරුම් නැති ළමෙක් ඉන්නවා. ඒ නිසා මම පොඩ්ඩක් මේක ආයි චුට්ටක් කියලා දෙන්නම්. ආගන්නකො ටක් ගාලා. පුතේ ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අගට එක හරි හරි ඔව් දැන් මේ කියන්නේ දක්වා තියෙන ඉලක්කම් ටික යොදාගෙන විතරයිනේ. බිංදුවේ සිට 5 දක්වා ඉලක්කම් යොදා ගන්න නම් පුතේ අපිට ගන්න පුළුවන්. බිංදුව 1 2 3 4 පමණයි. වෙන ඉලක්කම් කිසිම දෙයක් බෑ. ඒතර ඔය ඉලක්කම් 5 අරගෙන පුතේ ස්ථාන 5 සංඛ්‍යා හදන්න. හරිද? ඔත්තේ සංඛ්‍යා හදනවා නම් එන්න පුළුවන් අගට 1යි 3යි පමණයි. 1යි 3යි පමණයි. එහෙම නැත්නම් ඔත්තේ වෙන්නේ නැහැ. ඒතර අගට 1යි 3යි දාලා අපිට ඕන තරම් පුතේ සංඛ්‍යා හදන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම ඉස්සරහට මුලට බිඳුව එන්න බෑ. හේතුව මුලට බිඳුව આવොත් ඒ ස්ථානයේ කියවෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කියලා දුන්නා. හරිද? ඔන්න ඉස්සරහට බිඳුව කවුරු හරි ළමයි කිව්වොත් මේක පුතේ කියවෙන්නේ 2341. ස්ථාන 5ක් කියවෙන්නේ නැහැ. ස්ථාන 4යි කියවෙන්නේ. එහෙනම් බිඳුව මුලට දාන්න බෑ. බිඳුව දාන්න ඕන මැදට දාන්න. ඔය කතාව මම පුතේ ස්ථානීය අගය පාඩමේදීත් කියලා දුන්නා. හරිද? ඔය කතාවම ඔය බිඳුව මුලට දාන්න එපා මැදකට දාන්න කියන කතාව ස්ථානීය අගය පාඩමෙත් මම කියලා දුන්නා. පොඩ්ඩක් මතක ළමයි චුට්ටක් අත උස්සන්නකෝ. ස්ථානීය අගය පාඩමේ බිඳුවේ කතාව මේ මුලට දාන්න එපා. ඒතර ස්ථානය කියවෙන්නේ නැහැ. ඒ නිසා මැදකට දාන්න කියන කතාව මම කියලා දුන්නා ඊට පස්සේ. හරි? සර් මම එකට ආවේ ඒ පන්ති වලට එතකොට ඇවිල්ලා නැහැ. හරිද? ඔන්න එහෙනම් දැන් මතක තියාගන්නකෝ දැන් මම කියලා දුන්නානේ. බිඳුව ඉස්සරහට දැම්මොත් ඒ බිඳුව පුතේ කියවෙන්නේ නැති නිසා. ඒ කියන්නේ ස්ථානයේ ඒ බිඳුව කියවෙන්නේ නැති නිසා ඒ ස්ථානය කියවෙන්නේ නැහැ. එතකොට මේක දැන් මෙතන නම් කියන්න පුළුවන් 20341යි කියලා. බිඳුව ඉස්සරහට આવොත් එහෙම ස්ථාන 5ක් එන්නේ නැහැ එන්නේ 4යි. ඒ නිසා බිඳුව ඉස්සරහට දාන්න බෑ අපිට. බිඳුව දාන්න ඕනේ මැදකට. හරි. ඒ විදිහට ඕන තරම් ඔත්තේ සංඛ්‍යා හදන්න පුළුවන්. ඒ වගේම අපිට ඉරට්ට සංඛ්‍යාත් එන්න පුළුවන් අගට බිඳුව හෝ දෙක හෝ හතර පමණයි. ගන්න පුළුවන් බිඳුව හෝ දෙක හෝ හතර. මොකද ඊට එහායව ගන්න බෑනේ. අපිට කියන්නේ බිඳුව සිට 5 දක්වා පමණයි. එහෙනම් බිඳුවයි දෙකයි හතරයි තමයි අපිට අගට එන්න පුළුවන්. ඒ සංඛ්‍යා තුන යොදාගෙන ඕන තරම් ඉරට්ට සංඛ්‍යා හදන්න පුළුවන්. ඒත්
බිඳුව ඉස්සරහට ලියන්න බෑ. බිඳුව මැදකට දාලා ඕන තරම් සංඛ්‍යා හදන්න. දැන් මෙතන බිඳුව අපි අගට ගත්තු නිසා ආයි බිඳුව මැදට දාන්නේ නැහැ. ඇයි එක් ඉලක්කමක් එක්වරක් පමණයි යොදා ගන්න පුළුවන්. ඒ නිසා ආයි බිඳුවක් ගන්නෙ නැහැ. හරිද? ඔන්න මේක නම් බිඳුව මැදට දාලා මේකෙත් එහෙමයි මැදකට දාලා අරකේ අගට ලියලා ඒ නිසා මැදට දැම්මේ. හරි. දැන් පුතේ අපි වැදගත් මාතෘකාවකට එන්නේ ප්‍රථමක සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යා කියන එක පුතේ මම සාධක හා ගුණාකාර පාඩමේ ටිකක් ළමයිට කියලා දුන්නා. සාධක හා ගුණාකාර මතක් කරගන්න එහෙම නැත්නම් ටක් ගාලා ගන්න සාධක හා ගුණාකාර ටියුට් එක ළඟට අතට ගන්න සාධක හා ගුණාකාර ටියුට් එක තියෙනවා. හරිද? සාධක හා ගුණාකාර පාඩමේ පුතේ බලන්න සාධක දෙකක් පමණක් තියෙන ඒවා ලියලා තියෙනවා. නේද? සාධකවල සාධක දෙකක් පමණක් තියෙන ඒවා. ආන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවලට තමයි පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. හරිද? එතන මේකේ highlight කරගන්න සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි. කියන එක highlight කරගන්න. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි. හරි. සාධක දෙකයි. එතකොට පුතේ ඔන්න බලන්න මේව ප්‍රථමක සාධකද කියලා. සාධක දෙකයි තියෙනවා. එක එකට තියෙන්නේ පුතේ මොකද්ද සර්? දැන් මේ අහගෙන ඉන්න. හරිද? දැන් අහගෙන ඉන්නකෝ. හරි. එකට තියෙන්නේ පුතේ එක සාධකයයි. ඒ එක පමණයි. තවත් සාධක නැත. බෑනේ. එක්වරක් එකකින් තමයි එක හැදෙන්නේ. වෙන කොහොමදවත් හැදෙන්නේ නැහැ. ගංගන ඔය පිස්සු වැඩ කරන එක නවත්තන්න. ගංගන දැන් මගෙන් බැනුම් අහන තමයි හදන්නේ. හරිද? එකට තියෙන්නේ එක සාධකයයි. එක පමණයි. ඊළඟට දෙකට සාධක දෙකක් තියෙනවා. එකයි දෙකයි. ඒ පුතේ දෙක හැදෙන්නේ එක්වරක් දෙකෙන්නේ. එක හැදෙන්නේ නම් එක්වරක් එකකින් විතරයි. එක හැදෙන්නේ එක්වරක් එක. කියන්නේ එක සාධකයක් තියෙන එක පමණයි. දෙක එක්වරක් දෙක දෙකයි. එහෙනම් එකක් දෙකක් කියන දෙකම සාධක. තුන එක්වරක් තුන. එහෙනම් 1යි 3යි සාධක. 1යි 3යි සාධක. 4 ඔන්න 4 සාධක 4 හැදෙන දිගත්තොත් පුතේ එක්වරක් 4 4යි. දෙවරක් දෙක ඒත් 4යි. මතකද ඔහොම සාධක හා ගුණාකාර පාඩමේ සාධක වලදී ලිව්වා එක්වරක් 4 4යි දෙවරක් දෙක 4යි. ඔන්න 4 හැදෙන විදිහ. එතකොට 4 සාධක ටික ගත්තොත් 4 සාධක 1 2 4. 1 2 4. පහේ සාධක ගත්තොත් පහ හැදෙන්නේ එක්වරක් පහෙන්. වෙන හදන්න බෑ. එහෙනම් 1යි 5යි. 6 සාධක ගත්තොත් පුතේ අහගෙන ඉන්න තියෙන්නේ මේවා. අහගෙන ඉන්න තියෙන්නේ හොඳට අවධානය දීලා අහන් ඉන්න. 6 හැදෙන විදිය ගත්තොත් පුතේ එක්වරක් 6න් 6 හැදෙනවා. තව දෙවරක් 3න් 6 හැදෙනවා. දෙවරක් 3 6. ඊළඟට තුන් වරක් 2. ඒතර ඒකමනේ. එහෙනම් 6 සාධක ගත්තොත් 1 2 3 6 සාධක වේ මතකද ලිව්වා? 6හි සාධක සමානයි 1 2 3 6. ඒක තමයි නිදියන්නේ. එහෙනම් 6 සාධක 1 2 3 6. 7 සාධක මම හොයනවා. 7ට තියෙන්නේ එක්වරක් 7 පමණයි. තවත් නෑ. 1යි 7යි. 8 සාධකම් බලන්න. හරි. 8 සාධක ටිකක් හොයනවා. පුතේ 8 සාධක ගත්තොත් එක්වරක් 8 හදන්න පුළුවන්. දෙවරක් 4 8 හදන්න පුළුවන්. තුන් වරක් බෑ. 1 2 ඊළඟ 3ට තුන් වරක් බෑ. හතර වරක් 2 පුළුවන්. එහෙනම් 1යි 2යි 4යි 8යි විතරයි. 1යි 2යි 4යි 8යි. තව හොයනවා. 9ක් දානවා.
ඔය විදිහටම 9. හරි 9 එක්වරක් 9 9යි. දෙවරක් බෑ 9 දෙකෙන් බෙදෙන්නේ. තුන් වරක් 3 9යි. තව තියෙද? නැහැ. මේ එක වගේ සංඛ්‍යා දෙකක් ආවම මම කිව්ව නවත්තන්න කියලා. එක වගේ දෙකක් ආවොත් නවත්තනවා. නැත්තම් ඒක ආයිමත් උඩ රිපීට් වෙනවනම් දෙවරක් 4 ආයි 4 වරක් 2 නවත්තනවා. එහෙනම් පුතේ 9 සාධක 1 3 9. 1 3 9. තව ගන්නවා 10ත් බලනවා. හරි. ඔන්න මම 10ත් හොයනවා. එක්වරක් 10 10යි. දෙවරක් 5 10යි. තුන් වරක් නෑ 10 3ෙන් බෙදෙන්නේ. හතර වරක් නෑ 10 4ෙන් බෙදෙන්නේ. පස් වරක් ඔව් පස් වරක් 2 10යි. ලියලා තියෙන්නේ. ආයි දෙපැත්ත මාරු වෙන්නේ. එහෙනම් මෙතනින් නවත්තනවා. එහෙනම් පුතේ 10 සාධක 1 2 5 10. ඔන්න එකේ ඉඳන් 10 දක්වා තියෙන සංඛ්‍යාවල සාධක ටික පුතේ මම ලියාගෙන තියෙන්නේ. මෙතනින් සාධක දෙකක් පමණක් තියෙනේ මම රවුන්ඩ් කරනවා. මෙතන එක සාධකයයි. සාධක දෙකයි. මෙන්න දෙක. සාධක දෙකයි. මෙන්න තුන. බෑ මෙයා බෑ. මෙන්න සාධක දෙකයි. මෙන්න සාධක දෙකයි. බෑ. එච්චරයි. එහෙනම් පුතේ ඔන්න ඔය සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවලට තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. හරිද? එහෙනම් ප්‍රථමක සංඛ්‍යා මොනවද? 2 3 2 3 5 7 2 3 5 7. තව තියෙනවා. තව අපි මේ 11 12 වම අරගෙන හොයලා ගන්න ඕනි. හරිද? ඔන්න මම දැනට එකේ සිට 10 තෙක් තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික හොයාගත්තා. එකේ සිට 10 තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා ටික ගත්තොත් පුතේ 2 3 5 7. එතකොට ඒ ටික ප්‍රථමකයි. ඊළඟට පුතේ තව කතාවක් තියෙනවා සංයුත. සංයුත කියන්නේ සාධක දෙකකට වඩා වැඩියෙන් සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන ඒවා. එහෙනම් සංයුතය මොනවද? මෙන්න පුතේ සාධක 1යි 2යි 3යි. දෙකකට වඩා වැඩි. එහෙනම් 4 සංයුතයි. මම ඒක මෙහෙම කොටු කරගන්නම්. මෙයා සංයුතයි. සාධක දෙකකට වඩා වැඩි. මෙන්න පුතේ මෙයා සංයුතයි. සාධක දෙකකට වඩා වැඩි. මෙන්න පුතේ මෙයා සංයුතයි. මෙන්න තව සංයුතයි. 9. මෙන්න 10ත් සංයුතයි. හරිනේ. එහෙනම් පුතේ සංයුත සංඛ්‍යා කියන්නේ මොනවද? සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන සංඛ්‍යා තමයි සංයුත සංඛ්‍යා කියලා හඳුන්වන්නේ. එතකොට එක සාධකයයි. එහෙනම් පුතේ එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්වත් සංයුත සංඛ්‍යාවක්වත් නෙවෙයි. හරිද? එක කියන්නේ ප්‍රථමකවත් සංයුතවත් නෙවෙයි. මොකටද? එකට තියෙන්නේ පුතේ එක සාධකයක් පමණයි. ඒ එක පමණයි. එයාට ඉන්නේ යා විතරයි. දුකයි. හරිනේ? එකට තියෙන පුතේ එක සාධකයයි යා පමණයි. එහෙනම් අනිත් ඒවා මෙන්න පුතේ සාධක දෙකක් පමණක් තියෙන ඒවා ප්‍රථමක සංඛ්‍යා සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන සංඛ්‍යා සංයුත සංඛ්‍යා. හරි නේද? ඊට පස්සේ මම තව දෙයක් කියලා දෙනවා. පුතේ ප්‍රථමක සංඛ්‍යාවල පොඩ්ඩක් හොඳට බලන්න. ප්‍රථමක සංඛ්‍යා හැම එකම පුතේ එක සාධකයක්. එක හරි? ප්‍රථමක සංඛ්‍යා හැම එකම එක කියන්නේ සාධකයක්. ඒ වගේම එම සංඛ්‍යාවත් සාධකයක්. 2 සාධකයක්. එම සංඛ්‍යාව 3 සාධකයක්. එම සංඛ්‍යාව 5 සාධකයක්. එම සංඛ්‍යාව 7 සාධකයක්. එහෙනම් ප්‍රථමක සංඛ්‍යාවක සාධක වෙන්නේ පුතේ එක සහ එම සංඛ්‍යාව පමණයි. හරිද? ප්‍රථමක සංඛ්‍යාවක සාධක වෙන්නේ මොනවද? එක සහ එම සංඛ්‍යාව පමණයි. හොඳට මතක තියාගන්න. ප්‍රථමක සංඛ්‍යාවක සාධක වෙන්නේ එක සහ එම සංඛ්‍යාව.
දෙක නම් දෙක, තුන නම් තුන, පහ නම් පහ, හත නම් හත. හරි. දැන් පුතේ මම ඔයාලට මයික් ඔන් කරන්න දෙන්නම්. මොනවා හරි ගැටලුවක් තියෙනවා. ලියා ගන්න. සර් එතකොට එකට නමක් නෑනේ. මොකද පුතේ? එකට නමක් නෑනේ. එක සංයුතවත් නෙමෙයි. 6යි 10 වරද්දට 12යි. හරි 11 අපිට ඔතනින් ඉස්සක් බලන්න පුළුවන්. හරිද? අපිට සර් කියන එක සද්ද අඩු වෙන්නේ එහෙන්නේ. සර් ඒක සර් සද්ද අඩු වෙන්නේ සර් ඇහෙන්නේ. කාගේ සද්දෙද? සර් මගේ සර් සද්දෙද? මීට ඔව් සර් මීට ඇහෙන්නේ. ඔයාලට සද්ද- සර් මොකද කරන්න වෙන්නේ? මීට හෙන්නේ. සර් සද්ද උපරිම දාලා තියෙන්නේ සර්. ඒක වෙන්න බෑ. හොඳට ඇහෙනවා සර්. මීට ඇහෙනවා සර්. ඒකනේ. අර වැඩ. සර් දැන් ඇහෙනවා සර්. දැන් එනවා සර්. දැන් ඇහෙනවනේ? ඇහෙනවා සර් දැන් ඇහෙනවා. හරි. පුතේ ඔන්න ප්‍රථමක සංඛ්‍යා සංයුත සංඛ්‍යා ටික අඳුර ගන්න විදිහත් අපි දැන් දන්නවා. හරි. පුතේ ඔන්න බලන්න මුලින්ම තරුවක් දාලා තියෙන එක මුලින්ම කියවන්න. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි. හරි. පුතේ ඔන්න ඕක හයිලයිට් කරගන්න. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි කියන එක මුලින්ම හයිලයිට් කරගන්නකො. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි. ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා වලට උදාහරණ අහනවා. ඕන පුතේ උදාහරණ කිහිපයක් ලියන්න 2 3 5 7. තව තියෙනවා මෙතනින් කමාවක් දාලා 33ක් තියෙනවා. තව තියෙනවා. 2 3 කවුද හුස්තිය? දැන් හරිද? නිහිදු මයික් එක ඔෆ් කරගන්න. හරි. ඊළඟට ප්‍රථමක සංඛ්‍යාවක සාධක වන්නේ පුතේ ප්‍රථමක සංඛ්‍යාවක සාධක වන්නේ හිස්තැනක් සහ හිස්තැනක් පමණි. හිස්තැන් දෙකට මොකද වෙන්නේ? මම දැන් කිව්වා. ප්‍රථමක සංඛ්‍යාවක සාධක වන්නේ සංඛ්‍යාව සහ එම ඉලක්කම. එක සහ එම සංඛ්‍යාව. එක සහ එම සංඛ්‍යාව. සහ එම සංඛ්‍යාව. හරිනේ? යාගන්න. ප්‍රථම පුතේ මයික් ඔෆ් කරගන්න. ගෙවල් වල සද්දයි, ගෙවල් කෑ ගහන ඒවයි, රණ්ඩු වෙන ඒවයි ඔක්කොම පුතේ මේක ඇතුලේ. ඒ නිසා ඔයාලා මයික් එකක් ඔන් කරගත්තා නම් ආයි අනිවාර්යෙන් පුතේ මයික් එක ඔෆ් කරන්න. හරිද? මම නැත්තම් මෙතන ඔෆ් කර කර ඉන්න වෙනවා. ගෙදර කෑ ගහන ඒවයි, රණ්ඩු කරන ඒවයි සේරම මේක ඇතුලේ. හරි. එක සහ එම සංඛ්‍යාව. ඊළඟට සංයුත සංඛ්‍යා. සාධක දෙකකට වඩා වැඩි ගණනක් ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා ලෙස හඳුන්වයි. ඒකත් හයිලයිට් කරගන්න ටක් දාලා. සාධක දෙකකට වඩා වැඩි ගණනක් ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා ලෙස හඳුන්වයි. සර් ඔව් පුතේ. හරි. දැන් සංයුත සංඛ්‍යා වලට පුතේ උදාහරණ ටිකක් ලියා ගන්න. සංයුත සංඛ්‍යා වලට උදාහරණ අපි මෙතනින්ම ගමු. ඕ සංයුත සංඛ්‍යා මේ තියෙන 4. 4 6 8 9 10. 6 8 9 10. 4 6 8 9 10. 10. ක්‍රමාවක් දාලා 33ක් දාන්න. තව තියෙනවා. හරි. ඔන්න ඒ ටිකත් හරි. සංයුත සංඛ්‍යා වලට උදාහරණ ලියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේ 1 සිට 10 තියෙන ප්‍රථමක සංඛ්‍යාවයි සංයුත සංඛ්‍යාවයි පමණයි. අනිත් ටික හොයාගන්න බැරිද? පුළුවන්.
ඔය විදියට අහගන්නකො චුට්ටක් ඔය විදියට 11 සාධක ලියනවා 1යි 11යි 12ත් ලියනවා 13ත් ලියනවා 14ත් ලියනවා 15ත් ලියනවා 16ත් ලියනවා හම්බෝ ලේලිවරයක් කරන්න බෑ 100ට කල් ලියන්න ඕන. ඕක ඕගොල්ලෝ පස්සේ පුතේ ගෙදර නිකන් ඉන්න වෙලාවක ඔය වැඩේ කරන්න. අනේ ඔහොම සාධක ලියලා ගන්න. හරි. මම මේ ඔයගොල්ලෝ කොල කෑල්ලක් අරගෙන පුතේ මේ තුට ලියාගත්තත් කමන්නේ. මොකද මේ සාධක හොයන එක නැත්තම් අපි පොතේ ලියුවේ නැහැනේ. කොල කෑල්ලක් නෙමෙයි. ඔය පොතේම ගමු පුතේ. ලියන්න මෙහෙම මේ හරි සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා කියලා ප්‍රධාන මාතෘකාව අරගෙන පොතේ ලියන්න පුතේ මේ ප්‍රථමක සංඛ්‍යා සෙවීම කියලා ගන්නකො මේක ප්‍රථමක සංඛ්‍යා සෙවීම වරහන් ඇතුලේ 1 සිට 10 සර් පොතේ ලියා ගන්නද? ඔව් ලියා ගන්න ඕන. ප්‍රථමක සංඛ්‍යා සෙවීම වරහන් ඇතුලේ 1 සිට 10ත් එක්ක ඇති සංඛ්‍යාවල සංඛ්‍යා අතුරින් දැන් බෝඩ් එක පෙන්න සයින්ස් හරි උපමාතෘකාවක් වගේ ගන්න පුතේ ප්‍රථමක සංඛ්‍යා සෙවීම 1 සිට 10ත් එක්ක ඇති සංඛ්‍යා අතුරින් සර් ප්‍රධාන මාතෘකාව මොකද්ද? ප්‍රධාන මාතෘකාව තමයි පුතේ මේ පාඩමේ නම සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා. ප්‍රථමක සංඛ්‍යා සෙවීම 1 සිට 10ත් එක්ක ඇති සංඛ්‍යා අතුරින්. හරි. පුතේ මේ විදිහට ටග් ගාලා ලියාගෙන යන්න. 1 1 පමණයි 2 1 2 3 1 3 4 1 2 4 5 1 5 ටක් ගාලා ලියාගෙන යන 10ට එනකම් 15ට ලියාගෙන යන්නේ 10ට එනකම් 15ට ලියාගෙන යන්න. ඊට පස්සේ පුතේ ප්‍රථමක සංඛ්‍යා ටික රවුන්ඩ් කරන්න ඔය විදිහට ප්‍රථමක සංඛ්‍යා ටික රවුන්ඩ් කරන්න සංයුත සංඛ්‍යා ටික කොටු කරන්න. පාට පෑන් දෙකකින් මේක රතු පාට පෑන්ෙන් රවුන්ඩ් කරන්න සංයුත සංඛ්‍යා නිල් පාටින් කොටු කරන්න. ප්‍රථමක සංඛ්‍යා සෙවීම වරහන් ඇතුලේ 1 සිට 10ත් එක්ක ඇති සංඛ්‍යා අතුරින් හරි ප්‍රථමක මේක ප්‍රථමක ඒකත් පුතේ රතු පෑනෙන්ම දාගන්න මේ ඉතින් ප්‍රථමකයි කියලා ප්‍ර දාගෙන යන්න සර් පුතේ රතු පෑනෙන් ලියපුවේ විතරේ ලියන්න ඕනේ. මේවත් ලියන පුතේ සංයුත සංඛ්‍යා ටිකක් ලියන්න ඒවට සා කියලා දාලා කොටු කරගන්න. සංඛ්‍යා සර් මේ හරි ප්‍රථමකයි සංයුතයි ඕන ප්‍රථමක සංඛ්‍යා සංයුත සංඛ්‍යා හරි ඉක්මන් කරන්න වැඩේ වේගෙන් කරගෙන යන්න අනේ සර් තාම නෑ. ඉක්මනින් සර් ලියලා ඉවරයි සර්.
හරි. පෙරලි ඉවරයි සර්. ඔය ටියුට් එකක් පුතේ පොතේ යලවින්න. ටියුට් එක පොතේ යලවන්න ඕනේ. හරි. ටියුට් එක පොතේ යලවන්නත් ඕනයි. සර් මොන පොතේද? ඒ දරුවෝ දැන් මෙච්චර දවසක් ටියුට් ඇලෙව්ව මොන පොතේද? ඔයා සර් මං අලුතෙන් පුතේ පොතේ කියන්නේ දැන් පන්තියේ අපේ පන්තියේ තියෙන පොත් දෙකක්. ඔක්කොම දැන් නම් හැබැයි තුනක් තියෙනවා. මේ තුනක් තියෙන්නේ මෙහෙමයි. පන්තියේ වැඩ පොත. ගෙදර වැඩ පොත. ඊළඟට පේපර් ක්ලාස් එකට වෙනම පොතයි. හරිද? පොත් තුනයි. පන්තියේ වැඩ පොත, ගෙදර වැඩ පොත, පේපර් ක්ලාස් එකේ පොත. ඒතර මේක අලවන්න ඕන පුතේ පන්තියේ වැඩ පොතේ. ගෙදර වැඩ කරන්න වෙනම පොතක් තියාගන්න. ගෙදර වැඩ සර් මාතර කරනද සර්? මොකද? සර් මාතර සර් පාන්ති කරනද? මාතර ඔව් පුතේ පාඩම් නැහැ ඒවට කරන්න පුළුවන්. හරිද? සර් දශම පේපර් මාතර කරනවා. මෙහෙම කරනවනම් ගත්තේ නැහැ. හරි 10 අවුරුද්දේ පුතේ පන්ති දවස් 3ක් තියෙනවා. තුනම සහභාගී වෙන්න ඕන. ඒක විස්තර මගේ WhatsApp එකෙන් අහන්නකෝ. ක්ලාස් එක වෙලාවේ අහන්න එපා. හරිද? ක්ලාස් ගැන විස්තර මේ මට කෝල් එකක් දීලා. හරි. එහෙම නැත්නම් WhatsApp එකෙන් chat එකක් දාලා හරි අහන්න. මට කෝල් එකක් දීලා හරි අහන්න දැන් ක්ලාස් එකේ වුණාට පස්සේ ඕන දෙයක් අහන්න. ඒ නම්බරේ හරි සර්. නම්බරේ ගන්න නැත්නම් මගේ 077 027 මේක ඉතින් මම කොච්චර දානවද ගෲප් වලට? ඔය ගෲප් වල ඇති. මේ ඔය එක එක මේවයි ඇති ඔය නම්බර. 077 027 30. හරි. සර් ටියුට් එකක් තියෙනවා. ටියුට් එකක් තියෙනවා. හැමතැනම ওই නම්බර එක තියෙනවා. තාම ළමයි නම්බර එක. සර් ෆයිල් එකෙත් තියෙනවා. සර් 11 ආයි මොනවා පුතේ පන්ති තියෙන දවස් මගෙන් කෝල් එකක් අරන් අහන්න ක්ලාස් එක වුණාට පස්සේ. හරිද? නැත්නම් මට මේක උගන්වන්න හම්බෙන්නේ නැහැ නේ පුතේ. මේ ළමයට පන්ති තියෙන දවසේ තව ළමයෙක් අහනවා මේ දවසේ පන්ති තියෙන කවද්ද? තව ළමයෙක් එක. ඒක පුතේ උගන්වන්න හම්බෙන්නේ නැහැ නේ. හරි. මේ ටික ලියලා ඉවරයිද? ඔව් සර් ලියලා ඉවරයි. ඔව්. ඉවරයි. ලියලා ඉවරයි සර්. හරි. ඉවර ළමයි. පුතේ ප්‍රථමක සංඛ්‍යා ටිකයි සංයුත සංඛ්‍යා ටිකයි අන්තිමට ලියන්න. ප්‍රථමක සංඛ්‍යා හරි කමන්නේ ඕනේ නැහැ නේ. උතන මට ලියලා තියෙන්නේ කොහොමද අපි මෙතනත් ලියලා තියෙන්නේ. හරි කමන්නේ ඕනේ නැහැ. පුතේ දැන් ආයෙන ටියුට් එකට එන්න. පුතේ බලන්නකෝ ඔය මෙහිම කොටස් සංඛ්‍යා සෙට් එකක් දීලා ඒක සමහර ඒවා පොඩ්ඩක් හයිලයිට් වෙච්ච ගතියක් තියෙනෝනේ. ටිකක් ඔව් සර් හයිලයිට් වෙච්ච ගතියක් තියෙනවනේ. අන්නේ හයිලයිට් වෙච්ච සංඛ්‍යා ටික ඔයාලා හයිලයිට් එක අරගෙන තව හොඳට හයිලයිට් කරගන්න. ඒ කියන්නේ පුතේ ඔය හයිලයිට් කරලා තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික. හරිද? ඔයාලා ගාව කහ පාට හයිලයිට් එකක් ඇතිනේ. කහ පාට හයිලයිට් එක අරගෙන ඊට උඩින් තියෙන ප්‍රශ්න දෙකට උත්තරේ දෙක මොකද්ද? කට්ටලා ප්‍රශ්න දෙක පුතේ ප්‍රශ්න දෙකක් නෙමෙයි මේක මම කියවනේ උදාහරණ දුන්නනේ පුතේ. දෙක ප්‍රථමක සංඛ්‍යා වලට 2 3 5 7 කමාවක් දාලා තිබුණා. ඒක සංයුත් සංඛ්‍යා වලට මෙන්න මේ උදාහරණ ටික ලිව්වා 4 6 8 ඒවනේ හයිලයිට් කරන්න ඕන. ඔව් හයිලයිට් කරන්න ඕන මෙන්න මේ ටික. 2 3 5 7 මෙන්න මේ සංඛ්‍යා ටික හයිලයිට් කරගන්න. 2 3 5 7 මම පුතේ හයිලයිට් කරපු එකක් පෙන්නන්නම් ඕගොල්ලන්ට. මෙන්න මේ වගේ මේ බලන්න. හොඳට හයිලයිට් රෝසු පාටින් හයිලයිට් කරාට කමක් නැද්ද? මොකද?
රෝස පාටින් highlight රෝස පාට එපා පුතේ කහ පාට ගන්න. මට මේ රෝස පාටින් highlight කරලා තියෙන්නේ. ඕගොල්ලෝ කහ පාටින් highlight කරගන්න. සර් කහ පාට නෑනේ. හරි තියෙන එකකින් කරගන්නකො. තියෙන එකකින් කරගන්න. සර් ඔව්. දෙකට ඉස්සරහා තියෙන කොටුවත් පාට කරන්න ඕනේද සර්? නෑ දෙකට ඉස්සරහා තියෙන පුතේ එකනේ. එක ලියලත් නෑ. පාට කරන්න ඕනෙත් නෑ. ප්‍රථමක සංඛ්‍යා ටික විතරයි. හරි. මම ප්‍රථමක සංඛ්‍යා ටික දෙන්නම් පුතේ. ඕකේ ලාවට highlight වෙලක් ඇති. ඊට අමතරව මම ප්‍රථමක සංඛ්‍යා ටිකක් ලියන්නම් බෝඩ් එකේ මේකේ. ඕන්න ඔක්කොම ටික ලියාගෙන යනවා. 2 3 5 7 11 13 17 19 මුලින් ඔය සෙට් එක highlight කරගන්න 2 3 5 7 11 13 17 19 highlight කරානේ. හරි ඊළඟට පුතේ 23 29 31 37 37 41 43 47 ඔය ටික ලියාගන්නද? ලියාගන්න නෙමෙයි පුතේ highlight කරගන්න 53 59 මේ කියන සංඛ්‍යා ටික highlight කරගන්න 53 highlight කරගෙන ඉවරයි සර්. හරි 61 ඔය වගුවේද highlight කරගන්නේ? 71 73 9 83 89 97 ඔන්න ඔය සංඛ්‍යා ටික highlight කරගන්න. ඊළඟට මෙතන පුතේ කොටුවක් ඇති ප්‍රථමක සංඛ්‍යා කියලා ලියලා. ප්‍රථමක සංඛ්‍යා අන්න ඒ කොටුවත් පුතේ ඔය highlight කරපු ඔය පාටෙන්ම highlight කරගන්න. එතකොට ඒකෙන් කියවෙන්නේ ඔය highlight කරගත්තු ඒ පාටින් කියවෙන්නේ ප්‍රථමක සංඛ්‍යා. අනිත් කොටුව සංයුත සංඛ්‍යා පාට කරන්න එපා. ඒක සුදු පාට පාටින්ම තියෙන්න ආරෙන්න. සංයුත සංඛ්‍යා පාට කරන්නේ නැහැ. ප්‍රථමක සංඛ්‍යා විතරයි පාට කරන්නේ. highlight කරන එක කොළ පාට වගේ. හරි. ඕකේ පුතේ highlight වෙලා ඇති ටියුට් වල. බලන්නකෝ. ඕගොල්ලෝ highlight කරන සංඛ්‍යා පොඩ්ඩක් ලාවට highlight වෙලා තියෙන්නේ. ඔව් සර් ලාවට highlight වෙලා තියෙන්නේ. පේනවා සර්. කළු පාටයි ඒක සර්. ඒව ලාවට කළු පොඩ්ඩක් තියෙන අඳුරු ගතියක්. ඒව highlight කරපු එක තමයි මම දීලා තියෙන්නේ. ඒක අනට හොඳට highlight කරගන්න මේ වගේ හොඳට පේන්න highlight කරගන්න. ඔයගොල්ලන්ට දැක්ක මම මේක පේන විදිහට highlight කරගන්න. හරි. දැන් පුතේ ඔය highlight කරපු ඒවායින් දැක්වෙන්නේ මොන සංඛ්‍යාවද? ප්‍රථමක සංඛ්‍යා. highlight කරපු නැති ඒවායි සංයුත සංඛ්‍යා. හරිනේ දැන් අඳුර ගන්න පුළුවන් නේද? සංඛ්‍යා පාට කරනවා. එක පුතේ එක ප්‍රථමකවත් සංයුතවත් නෙමෙයි. ඒ නිසා මං එක ලියලවත් නැහැ. එක දාලා නැහැ. හරිද? මොකද ඒක ප්‍රථමක සංඛ්‍යාවක්වත් සංයුත සංඛ්‍යාවක්වත් නෙමෙයි. මට කියන්න පුතේ මේකේ ප්‍රථමක සංඛ්‍යා කීයක් තියෙද කියලා ටක් ගාලා ගණන් කරන්න. ඔයගොල්ලෝ highlight කරගත්තු ප්‍රථමක සංඛ්‍යා කීයක් තියෙද බලන්න ටක් ගාලා ගණන් කරන්න. 24යි සර්. 24යිද? 25ක් තියෙනවා සර්. පහක් තියෙනවා. හරි. පුතේ දැන් ඔය ටියුට් එකේ පුතේ මෙන්න මේ පැත්තේ ඇති 1 සිට 100 තෙක් ප්‍රථමක සංඛ්‍යා හිස් තැනකි. හිස් තැනට කීයද දාන්නේ? 25යි. 1 සිට 100 තෙක් ප්‍රථමක සංඛ්‍යා 25යි. 1 සිට 100 තෙක් ප්‍රථමක සංඛ්‍යා 25යි. එතකොට සංයුත සංඛ්‍යා කීයක් තියෙද? ගණන් කරලා
5යි 75යි කියලා මම උස්සන්නකෝ. 5යිද 4යිද? හරි. ඔව්. 74යි. 74යි. 74ක් කියන්නේ එක ගන්නේ නෑ. එක ගන්න නැති නිසා. එක ගන්නේ නැති නිසා අන්න හරි. ඒක තමයි. ගන්න ඕන ඔව්. එක ගන්නේ නැති නිසා 74යි. එහෙනම් පුතේ සංයුත සංඛ්‍යා 74යි කියලා දාන්න. සංයුත සංඛ්‍යා 74යි. ප්‍රථමක සංඛ්‍යා 25යි. සංයුත සංඛ්‍යා 74යි. ඔය පුතේ 1 සිට 100 තෙක් විතරයි හොඳේ. අපි 1 සිට 17 එක් ගත්තොත් බුදු අම්බෝ තව තියෙනවා. හරිද? දැන් ඔය ගත්තේ 1 සිට 100 තෙක් පමණයි. ඇති. ඔයිට එහා ඕනේ නැහැ. වැඩිනුත් එක්ක අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව කීයද? කුඩාම ප්‍රථමක සංඛ්‍යාව. කො? දෙක. 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 ඉතන දාන්න 2යි කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2. දෙක. ඔව්. දාන්න. මෙතෙන් ලියන්න. ටියුට් එකේ හිත පුරවන්න. ඊළඟ කුඩාම සංයුත සංඛ්‍යාව. 4. කුඩාම සංයුත සංඛ්‍යාව 4. ඊළඟ පුතේ තරුවක් දාලා තියෙනවා. හිස් තැනක් ප්‍රථමක සංඛ්‍යාවක්. මොකද්ද? 1. හරි. 1 ප්‍රථමක සංඛ්‍යාවක්වත් සංයුක්ත සංඛ්‍යාවක්වත් නෙමෙයි. හරි පුතේ. දැන් අපිට පොඩි ගේමක් තියෙනවා. ඒ තමයි 1 සිට 20 තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා ටික පාඩම් කරගන්න එක. හරිද? මෙන්න හරි ලේසියි පුතේ. මේක සින්දුවක් කියනවා වගේ හරිම ලස්සනට පාඩම් කරගන්න පුළුවන්. මොකද පුතේ මේ ටික නැතුව අපිට ඉදිරියට ගණන් හදන්න බෑ. ඒ නිසා 1 සිට 20 තෙක් තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික මේවනම් මෙච්චර මේ ලොකු ඒවනම් ඕනේ නැහැ. මේ ටිකක් පාඩම් වුණා නම් ඇති. මේ ටිකක් පස්සේ පාඩම් කරමු. දැනට ඕන ඔන්න ඔය ටික තමයි. 1 සිට 20 තෙක් තියෙන ප්‍රථමක සංඛ්‍යා පුතේ පාඩම් කරගන්න ඕනේ. මෙන්න මෙහෙමයි පාඩම් කරගන්නේ. හරිම ලස්සනට මෙහෙම. 2 3 5 7 11 13 17 19. අන්නේ විදිහට මෙතනින් කඩලා කියවන්නේ 2 3 5 7 11 13 17 19. 2 3 5 7 11 13 17 19. 2 3 5 7. හරි. කොහොම කියන්න ඕනි? මම මයික් ඔන් කරන්නම්. හැබැයි ගෝසාවක් වගේ වුණොත් මම මයික් එක ඔෆ් කරනවා. හරි. හැමෝම මයික් ඔන් කරගන්නකෝ. හැමෝම දැන් මයික් ඔන් කරගන්න. 2 ගෙදර පුතේ චූචි බබාලා ඉන්නවා. 2 3 5 7 11 පුතේ ඉක්මනින් ප්‍රථමක සංඛ්‍යා ටිකයි සංයුත සංඛ්‍යා ටිකයි තෝරලා ලියන්න. ප්‍රථමක සංඛ්‍යා ටික ලියන්න, සංයුත සංඛ්‍යා ටික ලියන්න. පුතේ ප්‍රථමක සංඛ්‍යා සංයුත සංඛ්‍යා අමතක නැතිනම් අමතකයි වගේ නම් මේ වගුව චුට්ටක් බැලුවට කමන්නේ මේ පාට කරගත්තු එක. හරිද? අපි දන්නේ මුල් සංඛ්‍යා ටිකනේ. ඒතර ලොකු ඒවා අපි දන්නේ නැහැ. ලොකු ඒවා මතක තියාගන්න අමාරුයි. හරිද? මුල් ටික මතක තියෙන්න ඕනේ. ගණන් හදන්න අපිට මුල් ටික අනිවාර්යෙන් ඕනේ. අපි පාඩම් කරගත්තු ටික අනිවාර්යෙන් ඕනේ. ඔව් පුතේ. ඔව්. 101 ප්‍රථමකද සංයුක්තද? 101 ප්‍රථමකද සංයුක්තද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා නේ. හරි. 101 පුතේ පොඩ්ඩක් ඉන්නකෝ. මේකට පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට කියලා දෙන්න නැහැ. හරිද? 101 6න් බෙදලා 10ට 1යි කරක් 6යි 4යි 41යි 41ට 6 ඒවා
48යි 6 වරක් 5 තියයි 6 වරක් 36යි 36යි එතකොට මෙතන එනවා උත්තරේ 5ක්. ඔව් 101 ප්‍රථමකයි. 101 ප්‍රථමකයි. 101 ප්‍රථමකයි. හරිද? ඊළඟට 102 ප්‍රථමක නෙමෙයි. සර් ඔව් දැන් මට 4:25 පන්තියක් තියෙනවා පන්ති ඉවර වෙන්න කීයද? හරි. ඒ 102 ප්‍රථමක නෙමෙයි. ඒක නම් හේතුව මට කියලා දෙන්න පුළුවන්. අර 101 කියන එක පුතේ මෙහෙම ඕගොල්ලෝ හිතන්න. 101 දෙකෙන් බෙදෙන්නෙත් නැහැ. තුනෙන් බෙදෙන්නෙත් නැහැ. හරිද? පහෙන් බෙදෙන්නෙත් නැහැ. හතෙන් බෙදෙන්නෙත් මම එහෙම හිතුවේ සර්. අන්න එහෙම හිතලා ගන්න පුළුවන්. හරිද? 102 නම් ඉලක්කම් දර්ශකය 1යි 2යි එකතු කරන් ඉලක්කම් දර්ශකය කීයද? ඉඳන් මම කියන දුන්නා. අර ඉලක්කම් ටික එකතු කරාම 3 හෝ 6 හෝ 9 හෝ වෙනවා නම් ඒ සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා කියන්නේ. 1යි 2යි 3යි. එතකොට පුතේ ඉලක්කම් දර්ශකය 3ක් වෙන නිසා මෙයා තුනෙන් බෙදෙනවනේ. එහෙනම් මෙයා ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 102 ප්‍රථමක නෙමෙයි. සංයුත. ඔව් සංයුතයි. ඒක සංයුතයි. 100 මට 4:25 පන්ති. ඊළඟ පුතේ 103 103 ප්‍රථමකයි. 1යි 4යි 4:25 පන්ති සර්. මෙයා පුතේ ප්‍රථමකයි. හරිද? ප්‍රථමක වෙන්න ඕනි. හරි. ආයෙ අර චෙක් කරලා බලන්න පුළුවන් මෙහිම අපිට මෙහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්න නෑ. මම අන්තිමට ඔය 10 වෙනි ප්‍රශ්නෙන් තියෙනවා ඒකේ ඒ සම්බන්ධ පොඩි දෙයක් කියලා දෙන්න. ඒක ඉදිරියේදී ලබන සතියේ කියලා දෙන්න. උත්තරක් 6 4ක් 43ට 6 වරක් 6 36යි හතක් ගන්න පුළුවන්. 6 වරක් 7 42යි. ඔව් පුතේ. මෙයා හරි. 103ක් ප්‍රථමකයි. 103ක් ප්‍රථමකයි. 115 115 පුතේ පහෙන් බෙදෙනවනේ. පහෙන් බෙදෙනවනේ. අගේ ඉලක්කම් පහයි. එහෙනම් මේක සංයුතයි. 115 සංයුතයි. හරිද? සර් එක කරලා ඉවරයි සර්. හරි. ඒක කරලා ඉවරලමයි 102 ප්‍රශ්න අංක 7 ඒව ටික කරන්න පුළුවන් ගෙදරදී. 102 ප්‍රථමකද සංයුතද? මොකද පුතේ කීවෙනි එකද? 102 පුතේ ප්‍රථමකයි. 102 sorry නෑ සංයුත ඒක මම කිව්වා. ඔව් 102 සංයුතයි වැරදුනා පුතේ ඉන්න මම ලියන්න. සර් සංයුතයි කියලා කිව්වා. ඔව් සංයුතයි කියලා මම ඉස්සෙල්ලා කිව්වේ. මේ දැන් වැරදුනේ. මම ඒ ටික ලියන්නම් පුතේ ආයිමත් බෝඩ් එකට ටක් ගාලා. සර් 102 සංයුතය කියලා කිව්වනේ. ඔව් පුතේ ඒක තමයි. 101 ප්‍රථමකයි මෙන්න ප්‍රථමක ටික ලියනවා. 101 ප්‍රථමකයි. 103ක් ප්‍රථමකයි. ප්‍රථමකයි. සංයුත 102 115යි. හරි. අනිත් ඒ පුළුවන් නේ අර වගුවෙන් ගන්න. අනිත් ඒ මේ වගුව බලලා ගන්න පුළුවන්. ඊළඟ පුතේ තව දෙයක් තියෙනවා ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. හරි. මෙන්න මේ වගුව තියෙන්නේ. මේ වගුව පුතේ ලොකු විසිල් බෝඩ් එකක් අරගෙන බිත්තියේ ගහන්න ඕනි. හැමෝම ගහලා තියෙන්නේ සර්. මේ වගුව බිත්තිය ගහන්න දෙන්නේ නෑනේ. අම්මට කියන්න සර් ගහන්න කිව්වා කියලා. හරිද? සර් අපි ගහගෙන තියෙන්නේ. පුතේ මේ වගුව ලොකු විසිල් බෝඩ් එකක් අරගෙන ගහලා බිත්තිය ගහන්න ඕන. බිත්තිය ගහන්න කලින් මම ලබන සතියේ චෙක් කරනවා මට පෙන්වන්න ඕන විසිල් බෝඩ් එක. හැමෝම විසිල් බෝඩ් එක සර් මම ෆොටෝ එක ගන්න දැන්. රෙඩි කරලා. හරිද පුතේ? ආපහු කියන්නකෝ. හරි ආපහු කියන්න. ගහවිනේ. හරිද? මුලින්ම අහගන්නකෝ මේක. මේ ටික පුතේ මේ කොක්කෝම ටික විසිල් බෝඩ් එකක ලොකු බෝඩ් එකක ගහන්න ඕනේ. හරිද? එතකොට මේ ප්‍රථමක සංඛ්‍යා ටික කහ පාටෙන් highlight කරගන්න. highlight එක නම් ඉවර වෙයි විසිල් බෝඩ් එකක් highlight කරගන්නකොට. හරිද? එහෙම නැත්නම් ප්‍රැටික් වෙන මොකක් හරි
මොනවා හරි පාට හරි තියෙනම් වෙන පාටකින් පුතේ ප්‍රථම සංඛ්‍යා ටික පාට කරගන්න. සංයුත සංඛ්‍යා පාට කරන්න ඕනේ නැහැ. ඒ වගේම එක ලියන්න එපා හොඳේ. එක ලියන්න එපා. මම මේකෙත් ලියලා නැහනේ. එක ලියන්න එපා. හරි. ඔන්න ඔය වැඩේ පුතේ ගෙදරදී කරලා මෙන්න සර් විසින් බෝඩ් එක කියලා මට පෙන්නන්න ඕනේ. හරි ඊළඟට තව දැනුවත් කිරීමක් තියෙනවා. ඔයාලගේ පුතේ ඔන්ලයින් එක්සෑම් එක මම දෙන්නම් දවසක් පැය භාගයක් ඇතුළත ලියන්න ඕනේ. හරිද? මම ඒක කරන විදිය චුට්ටක් කියලා දෙන්නම්. මෙහෙමයි පුතේ. එක්සෑම් එක ඔයාලගේ ෆෝන් එකට එයි. මෙහෙම එකක් එයි මම ඔයාලට දෙන්නම්. මම එන විදිය පොඩ්ඩක් අහගන්න හොඳේ මේක මේ ඔන්ලයින් එක්සෑම් එක සම්බන්ධයෙන්. මෙන්න මෙහෙම ෆෝම් එකක් එනවා. ඒක ක්ලික් කරාට පස්සේ පුතේ ඔන්න ඔහොමයි. ගණිතය 6 ශ්‍රේණිය ගණිතය පෙරහුරු විභාගය. හරිද? මෙන්න මෙහෙම එකක් එනවා. ඊට පස්සේ මේකේ පුතේ තියෙන ඕගොල්ලෝගේ විස්තර. ඔබගේ සම්පූර්ණ නම. ඊට පස්සේ අංකය ඕගොල්ලෝගේ කාඩ් එක පිටිපස්සේ අංකය දාන්නත් ඕන. අංකය ඊට පස්සේ සහභාගී වෙන පන්තිය තෝරලා next එහෙම නැත්නම් ඊළඟට කියන එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ පුතේ ඔයාලට ප්‍රශ්න ටික වැටෙනවා. ප්‍රශ්න ටික හරියව තෝරලා ටික් කරන්නයි තියෙන්නේ. හරිද? ඒතර මේක පෙරහුරු එකක් විදිහට දෙන්නේ. ඔබන් මේ වගේ ඔන්ලයින් එක්සෑම් ලියලා තියෙන ළමයි චුට්ටක් අත් උස්සන්න. ලියලා තියෙනවනේ හරි. එහෙනම් පුතේ ගැටලුවක් නැහැ. හැබැයි මගේ එක්සෑම් එක පුතේ ටයිම් එකකට තියෙන්නේ. හොඳේ? එතකොට මගේ එක්සෑම් එක ඔයාලා ලියන්න පටන් ගත්ත ගමන් ටයිම් එක කවුන්ට් වෙනවා. තප්පර ගාන එන්න මෙහෙම අඩු වෙනවා. හරි? එතකොට අන්තිම විනාඩියේදී අන්තිම මිනිත්තුවේදී පුතේ තව මිනිත්තුවයි තියෙන්නේ කියන එක මැසේජ් එකකින් දැනුම් දෙනවා. තව මිනිත්තුවයි තියෙන්නේ. එතකොට දඩස් ගාලා ඉක්මනට පුතේ 1 මිනිත්තුව නම් තියෙනවා. ඔයගොල්ලෝ ඉක්මනට ඒ ෆෝම් එක සබ්මිට් කරනවා. ඒ කියන්නේ උත්තර ලියපු කොළ ටික ඒ ලියපු එක සබ්මිට් කියලා බටන් එකක් තියෙනවා. සබ්මිට් කියන බටන් එක ඔබන්න. එතකොට ඒ උත්තර ටික පුතේ මට එනවා. ඒ වගේම ඕගොල්ලන්ටත් ඒකේ හරි උත්තර ටික බලා ගන්න පුළුවන්. view score කියලා එකක් තියෙනවා. හරිද? view score. ඒක මම කියන්නම් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරලා මම ස්ක්‍රීන්ෂොට් ටිකක් ආයෙ දාන්නම්. view score කියලා එකක් තියෙනවා. ඒ බටන් එක එදුවට පස්සේ පුතේ ඔයාලා ගත්ත ලකුණු ටික ඉවෙලම බලන්න පුළුවන්. හරිනේ? ඔන්න ඕක තමයි ඔන්ලයින් එක්සෑම් එක. පැය භාගයයි පුතේ දෙන්නේ. මොකද ප්‍රශ්න 10යි මම දැම්මේ. ප්‍රශ්න 10 එන්නේ පුතේ මෙන්න මේ පාඩම් ටිකේ. මෙන්න පාඩම් ටික ප්‍රශ්න 10 හදපු පාඩම් ටික 9 වෙනි පාඩමේ සිට 13 වන පාඩම තෙක් 9 වන පාඩමේ සිට 13 වන පාඩම තෙක් 13 තෙක්. හරි දැන් අද ඉගෙන ගත්තා 9 සිට 13 තෙක් කියද්දී මම මයික් ඔන් කරන්න දෙන්නම් ඕගොල්ලන්ට 9 සිට 13 තෙක් කියද්දී 9 පාඩමයි 13 පාඩමයි 13ත් අයිති සර්. අන්න හරි. 9 සිට 13 තෙක් පාඩම් ටික තමයි එන්නේ. හරිද? එතකොට පුතේ එක්සෑම් එක තියෙන්නේ අඳුදා 13ත් අයිති. හරි මම මෙහෙම කරන්නම්. එක්සෑම් එක මම දාන්නම් හෙට පුළුවන්. හෙට බෑ සර්. හෙට 8 ඉඳන් 10 වෙනිකන් කොණ්ඩාරගේ විභාග කියනවා. සර් හෙට දැම්මොත් හොඳයි සර්. හරි මම පුතේ ගෲප් එකේ දැනුවත් කරන්නම් විභාගේ තියෙන වෙලාව මැසේජ් එකකින් දාන්න. අනේ සර් හෙට අනිත් 10 හරි මම ටයිම් එක දාන්න රැයකට දාන්න රැය 9න් පස්සේ හෙට නෙමෙයි අනිද්දා සමුදා වගේ තමයි දාන්නේ. හරිනේ? එහෙනම් අභ්‍යාස මොනවාද? රැයකට දාන්න. හරි පුතේ පේපර් එකේ වෙල ලියන්න බැරි වුණොත් මම තව වෙලාවක් දෙන්නම් තියෙනවා. බය වෙන්න එපා. ඒ වෙලාවේ ලියන්න බැරි වුණොත් මම
මම තව වෙලාවක් දෙන්නම්. හරිද? ඒක ගැන බය පිළිවෙල කඳුකරන හරි එහෙනම් පුතේ මම අදට වැඩ ඉවර කරනවා එක්සෑම් එකේ දිනේ වේලාව මම ගෲප් එකේ දැනුවත් කරන්නම් ඒ වෙලාවේ බැරි ළමයිට තව වෙලාවක් දෙනවා හරි එහෙනම් පුතේ හැමෝටම ආයිබෝවන් මුස්කරණයි අභ්‍යාසත් පුතේ කරන්න සර්